සාදුකාරයක් පවත්වනවා. විහාරයේ විහාරස්ථානයේ වැඩි සිටින ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ වාසයයි විහාරස්ථානයේ සම්මානයෙන් ශ්‍රද්ධාවක් පිළිගන්න. නමස්කාරය කියන පස්සේ එසේනම් බාහිර ලෝකේ පදාර්ථ නිර්මාණ වස්තු වලින් ඇත්ත වශයෙන්ම නැති බව හෝ ඒ වස්තු මායාවක් වශයෙන් සැලකීම ධර්මයට පරස්පර නොවන්නේද? කරුණාවෙන් පහත්. ඒ ජස්ට් එකවුන්ට්. ඒක හරි ප්‍රශ්නේ හරි. මොකද දන්නවද ඒක අහන්න ඕන ප්‍රශ්නයක්. දැන් මම ඊයත් ඔක තමයි කාරණා දෙකකින් කිව්වේ. ඒක මායාවක් හරි ඒක මුලාවක් හරි වෙන්නේ ඒක අවබෝධ වෙච්ච කෙනාට. මොන කෙනාටද? ඒක අවබෝධ කිව්වේ ඒක කියන්න අයිතිය තියෙන මොන කාටද? අවබෝධ වෙච්ච කෙනාට ඉන්න කෙනාට පදාර්ථ ලෝකයේ බොරු කියන්න බෑ.
මොකද කිව්වේ? ඉන්න කෙනාට පදාර්ථ ලෝකේ බොරු කියන්නේ බෑ. ඉතින් ඇහැට එතකොට ඇහැ තියෙනවා, බාහිර රූප තියෙනවා. ඒව ඇවිල්ලා ඒ වැටෙනවා. ඒ අනුව ඒ ස්පර්ශ වෙලා ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මම කියන්නේ ඒක තමයි ලෞකික ලෝකේ. ඒක මොන ලෝකයේද? ලෞකික. එතන තමයි ඉන්නේ. මම කියනවා ඉන්න තැන පිළිගන්නේ. එතකොට එතෙන්දී ඒක මායාවක් කියලා ඔයගොල්ලෝ හිතන්නේ නැහැ. ඒක බොරුවක්, ඒක මුලාවක් කියලා දකින්නේ නැහැ. ඒක ඇත්තක් කියලා දකින්න. මොකක්ද දකින්නද? එතකොට ඒ දකින්න කෙනා යන්න ඕන තැන තමයි මොකද්ද? මේක මායාවක්, මේක මුලාවක්, මේක මිරිඟුවක් කියන තැන. මොකද පැහැදිලිද? ඒක තමයි බුදුහාමුදුර කොටස් දෙකකට ධර්මය කියන්නේ පටලවිල්ලනේ. ওই පටලවිල්ල ඉන්දියාවේ තිබුණා. ඒක නිසා තමයි දෘෂ්ටි දෙකම නිර්මාණය වෙන්නේ. ඇත කියන අන්තයයි නැත කියන අන්තයයි. ඒ දෙකටම බුදුහාමුදුර යන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරනේ උඹලාගේ මෝඩකම තියෙනකම් උඹලට ලෝකේ නැහැ කියන්න පුළුවන් කම. අර ධම් දවසකේ අවිද්‍යාව, ඒ මෝඩකම අයින් වෙනවද යම් මොහොතක? ඒ වෙලාවට මොකද? අර දැක්ක ලෝකේ මොකක් වෙනවද? මායාවක්, මුලාවක් බවට පත් වෙනවා. නිසා බුදුහාමුදුර කියන්නේ අවිද්‍යාව තියෙනකොට ලෝකයේ තියෙන්නේ මේ විදිහට. අවිද්‍යාව නිරුද්ධ වුණාම ලෝකයේ තියෙන්නේ මේ විදිහට. ඒක එච්චර ගැඹුරට තේරුම් ගන්න බැරි නම් සරලව තේරුම් ගන්න බලන්න බුදුහාමුදුර සරල තියරි එකක් දීලා තියෙනවා අපිට. මේ ඇති කල්ලි මේ ඇත. මොකද්ද? මොකද්ද? මේක ඇති කල්ලි මේක ඇත. මේ නැති කල්ලි මේ උපදින විට මේ උපදී, මේ නිරුද්ධ වෙන විට මේ නිරුද්ධ. දැන් මේ කියලා ඇති කල්ලි කියන එකට දාගන්න මෝඩකම. මෝඩකම ඇති කල්ලි ලෝකය ඇත. මෝඩකම උපදින විට ලෝකය උපදී. මෝඩකම නැති වෙන කල්ලි ලෝකය ධර්මයේ නැහැ. ඒ රහතන් වහන්සේගෙන් තමයි හම්බෙන්නේ. ආරි මම කියන්නේ රහතන් වහන්සේ දකින්න මේ ওই දෙවිලි මායාවක් පුලාවක් සිහිනයක් අන්න යාගේ දර්ශන. එයාට මොඩකම නැහැ. එයා අඳුර ගන්නවා. එයා අඳුරගන්නේ මායාවක් වශයෙන්. අඳුර ගන්නවනේ ඉබේ සිද්ධ අපි මේ ලෝකය බොරුවක් කියලා හිතලා ගන්න යන්නේ. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? මේ පදාර්ථ ලෝකේ ඇත්තක් කියලා අපි හිතලා ගන්න යනකොට නිරායාසයෙන් සිද්ධ වෙනවා. අපි මේකට ආයාසයෙන් අහු වෙනවද නිරායාසයෙන් අහු වෙනවද? ඒ වගේ තමයි රහතන් වහන්සේට හිතන්න දෙයක් නැහැ. කල්පනා කරන්න දෙයක් නැහැ. ආයාසයක් නැහැ. නිරායාසයෙන් මේ අවබෝධය තියෙනවා. මගේ තේරෙනවද? දැන් මේක මායාවක් මේක මිරිඟුවක් කියලා අර මානසිකාරය කරලා කල්පනා කරලා උඩට දාගන්න දෙයක් නැහැ. දැන් අපිනේ දැන් අපි දාගන්න ඒක මානසිකාරය කරලා. නමුත් අපි මේ ලෝකය බොරුවක් මේක ඇත්තක් කියන එක දැන් අපිට මේ ලෝකය ඇත්තක් නේ අපිට මානසිකාරය කරලා දාගන්න නැහැ අපිට හැමතිස්සෙම හිතෙන්නේ එහෙම මම කියලා තේරෙනවද? එතකොට ඒක නිරායාසයෙන් සිද්ධ වෙන්නේ. මොකේද සිද්ධ වෙන්නේ? නිරායාසයෙන් පුරුද්දට සංසාර භව ගණන් වලම මේක විශ්වාස කළා ඒ පුරුද්දට ඔටෝම සිද්ධ වෙනවා. මොකක්ද සිද්ධ වෙනවද? ඔටෝම සිද්ධ වෙනවා. ඉතින් අර රහතන් වහන්සේ කියන්නේ විදිපාද වඩලා ඒව වැඩිලා මේ ලෝක ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේ හිතන්න ඕනේ මේ දිත්‍ති මුලාව, මේ අපි මුලාව, මම් මුලාවක් කියලා හිතන්න ඕනේ නැහැ. ඒ අවබෝධය තමයි ඒ හිත. මොකද්ද? ඒ අවබෝධය ඒ කොටෝ වැඩ කරනවා. මේ අපිට වැඩ කරනවා. මේක අනිත් පැත්තේ හිතන්න. මේ කොටෝ වැඩ කරනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගියාම ඒක කොටෝ වැඩ. ඔකේ තේරෙනවද? ඒකයි මම ඊකුවේ ආයාසයෙන් කරන්න යන්න එපා. දැන් අපි ඔකේ පුහුණු වෙන කෙනා මොකද්ද කරන්නේ? පුහුණු වෙන කෙනා මොකද්ද කරන්නේ? පුහුණු වෙන කෙනා තමයි අර තීන සිද්ධාන්තේ මානසිකාරය කරන්නේ. මොකක් කරන කෙනා මොකක් කරනවද? එයාට සේක පුද්ගලය. මොන පුද්ගලයද? අර මේක තමයි ඇත්ත. මෙතන තමයි ඉන්නේ. අර ඇත්ත මානසිකාරය කරලා කලප ගන්න. ඒ ධර්මය අහගන්න. ඒ ධර්මය මොකක් කරනවද? අහගන්න. ඒතකොට තමන් ඉන්න ලෝකයේ බිඳිලා මේ පෙත්තට මානසිකාරය යොමු වෙනවා. මනස අවදි වෙනවා. මම කියන පැහැදිලිද? ඔබ වහන්සේ ඊයේ දේශනා අනුව බුදුන් වහන්සේ ලෝකයේ වශයෙන් දේශනා කළේ බඹයක් තරම් වූ ශරීරය ඇති මිනිසයාගේ සිතත් කයත්. බුදුන් වහන්සේ මූලිකයෙන්ම ප්‍රඥාව ඇති කර ගැනීම සිත පිරිසුදු කර ගැනීම. නැතොත් කිලිටි නොකර ගැනීමයි. එසේ මට වැටහෙන්නේ බාහිර පදාර්ථ වස්තුන් ගැන අවධානය යොමු කිරීම වෙනුවට සිත තුළ තිබෙන ක්‍රියාවලිය තේරුම් කර ගැනීම අවශ්‍යයි. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නේ ඔබ වහන්සේට. දැන් මෙහෙමයි. බුදුහාමුදුරුවෝගේ දේශනා විශ්ලේෂණය කරලා බැලුවහම බුදුනාත් අපි ත්‍රිපිටකයේදී අපි කියවන්නේ ඒක තියෙන්නේ ඒ මිනිස්සුන්ට දේශනා කරන්නේ. මොන මිනිස්සුන්ටද?
ඒ කෙනාගේ ප්‍රඥා මට්ටමට බුදුහාමුදුරට අත් එක සාකච්ඡා කරාම තේරෙන්නේ නැති මෙයාට මේ ගැඹුරින්ම කරුණක් කියා දුන්නොත් තේරුම් ගන්න පුළුවන්. අපිටත් දැන් මනුස්සයෙක් එක්ක කතා කරාම තේරෙන්නේ මෙයාට මේක උඩම එක කියන්න ඕනද නැත්නම් වැඩක් නැද්ද කියලා. නේ? මේක අපිට යන්තම් මේක තේරෙනවා බුදුහාමුදුර කොහොමද තේරෙන්නේ මනුස්සයෙක් එක කතා කරනකොට දැක්කම. ඒතර යාට අර මායාවක් මුලාවක් කියන එක එකපාර තේරුම් ගන්න බැරි නම් උන්වහන්සේ ඉස්සෙල්ලා මේ විශ්වාස කරන ලෝකේ අනිත්‍ය වෙනවා. බාහිර ලෝකේ. මොන ලෝකේද? ධාතු වශයෙන් පෙන්නලා, කඩලා පෙන්නලා, ඊට පස්සේ තමන්ගේ ශරීරය. ඊට පස්සේ එහෙම කරනකොට ප්‍රඥාව දියුණු වෙනවා. මොකක්ද දියුණු වෙනවද? ප්‍රඥාව දියුණු වෙනකොට ඇත්ත කතාව කියනවා. සමහර අයට මුලින්ම ඇත්ත කතාව කියනවා. තේරෙන්නේ නැතුණාම කියන හැමදාම ඉන්න බණහන් භාවනා කරන් සතිපට්ඨාන වඩන් ඒ කාලයක් යද්දී අර ඇත්තම එකයි ප්‍රත්‍යක්ෂයි. පැහැදිලිද? ඒ නිසායි බුදුහාමුදුරුවෝ විවිධ අයට විවිධ විදියට කියලා තියෙන්නේ. එකපාරක් ගැඹුරු ප්‍රඥාවක් තියෙන එක කිසි කතාවක් නැහැ. එකපාරින් ඉවරයි. එක ගාතාව එක වචනයයි ඉවරයි. ගැඹුරු ප්‍රඥාවක් නැති අයට ඉතින් සෑහෙන කල් කියලා බුදුහාමුදුරුවෝ සමහර වෙලාවට කියන්නේ එයා මම ගොඩක් වෙහෙසටපත් කරා. මොකටපත් කරා කියලාද? අහලා කියා දීලා බුදුන් වහන්සේ වෙහෙසටපත් කරා. ශාරීරික වශයෙන්. එනමුත් දැන් සමහර වෙලාවට ඩාර්කීරිය වගේ කෙනෙක් ආවම කියන්නේ මාව වෙහෙසටපත් කරේ මේක වචනේ දෙකයි දුවේ. පුදුම ප්‍රඥාවන්ත. එහෙමයි කියන්නේ. ඒ මොකද දැන් මේ මුලාව ගැන මේ බොරුව ගැන මොඩ ප්‍රශ්න බුදුහාමුදුරුවෝ මොකක් කරනවද? උත්තර. ඉතින් අර යාට කරුණාවෙන් මොකද කරන්නේ? මොඩ ප්‍රශ්න වලට මොඩ උත්තර දෙන්නේ. එයාගේ කරන්නේ යාගේ ප්‍රඥාව දිනු වෙනවා. මොකද දිනු වෙන්නද? ශ්‍රද්ධාව දිනු වෙනවා. දිනු වුණාට පස්සේ යාට ඇත්ත තේරිච්ච දවසේ තේරෙනවා අන්න මේ බුදුහාමුදුරුවන්ටයි මහා කාරුණිකයි කියන්නේ. මොකක් කියන්නේද? මහා කාරුණිකෝ නාතෝ හිතාය සබ්බපාණි. ඇයි? අහපු මොඩේම ප්‍රශ්න වලට උත්තර දෙනවා. අර 10 අනිත් ඕනෙකට උත්තර දෙනවනේ මොන 10ද? මේ ලෝකයේ තියෙද නැද්ද කියන ඒවර සාමාන්‍ය මිනිස්යාගේ ජීවිතයේ ඇති වෙන ප්‍රශ්න මානසික ප්‍රශ්න උන්වහන්සේ උත්තර දෙනවා. හැබැයි උත්තර දෙන්නේ ආ ප්‍රඥාව දිනුන වෙනවා. මොකක්ද දිනුන වෙනකල්ද? ප්‍රඥාවට උන්වහන්සේ ඉච්චර කියා දෙන්න දෙයක් මේ ලෝකෙ පිළිබඳව නැහැ. සත්‍ය හරිම නිහඬ. සත්‍ය මොකද්ද හරිම? ඒකම හැමතිස්සෙම සත්‍යයට වචන නැහැ. දැන් ගොඩාක් කට්ටිය ගොඩාක් දේවල් කතා කරන්න යනකොට මට ඇත්තටම මේක වැඩක් නැහැ කියලා හිතේ. ඒකට වචන නැහැ. මොනවද නැද්ද? වචන නැහැ. ඒ නිසා තමයි 7ට එන්නේ. ඒතකොට ඒක එකපාර ඉවරයි පැය දෙකක් හරි තුනක් හරි. ඒකට ගොඩාක් කතා කරන්න දෙයක් නැහැ. මොන දෙයක් නැද්ද? ගොඩාක් කතා කරන්න දෙයක් නැහැ සත්‍ය පිළිබඳව. එහෙනම් තමයි බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච ගමම හිතුණයි කියන්නේ. මොකක්ද? මම නිහඬවම ඉන්නවා කියලා. මොකක් කියලා ඉන්නවද? ඇයි නිහඬ? උන්වහන්සේ අවබෝධ කළ දේ, අත්දැක්ක දේ කවදාවත් වචන වලට පෙරලන්න බෑ. ඒක මුලින්ම ඕන කෙනෙක්ට සත්‍ය තේරෙනකොට තේරෙනවා ඒ ටච් වෙච්ච දේ, ඒ අවබෝධය කවදාවත් වචන වලට පෙරලන්න බෑ. වචන වලට පෙරලන්නේ අනේක හරියට වචන කියන්නේ හරි පුංචි දේවල්. මොන දේවල්ද? වචන හරිම කුඩායි. වචන වල ලොකු දේවල් නෙමෙයි. ශබ්දකෝෂයක තියෙන වචන වල පුංචි අර්ථයක් තියෙන පුංචි දෙයක් කියලා දෙන්න පුළුවන්. මේ අර බුදුහාමුදුරන්ගේ අවබෝධය මහ විශාල දෙයක්. මහා පුළුල් දෙයක්. ඒක විශ්වීය දෙයක්. මේ මුළු විශ්වයටත් වඩා ඒක විශාලයි. ඒක මේක අහස මහ විශාලයි. අහස සීමාවක් නැහැ. ඒ අහසට වඩා උන්වහන්සේගේ අවබෝධය විශාලයි. මුහුද විශාල ගැඹුරක් තියෙනවා. මුහුදට වඩා ඒ අවබෝධය ගැඹුරු. ඉතින් ඒ නිසා ඒක කොහොමද මේ පුංචි වචන වලින් කියලා දෙන්නේ? නිසා ඒක නිහඬව ඉන්නවා කියලා අයිත් උන්වහන්සේටම සිත් පහළ වුණාලු. නිහඬව හිටියොත් කාටවත් මේක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේක මම වචන වලට පෙරළුවොත් මේ පුංචි වචන වලින් කියන ලොකු අර්ථය මේ ලොකු අවබෝධය කාට හරි අල්ලගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා උන්වහන්සේට මේ ලෝකේ නෙළුම් විලක් වගේ දැක්කන. මොකක් වගේද? ඒ කියන්නේ මේක කිව්වොත් ප්‍රඥාවන්තේ වචනේ අත්හැරලා ඒ කියාගන්න යන්න ඕන දේ තේරුම් ගන්නවා කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ කැමැත්තෙන් නෙවෙයි. මොකෙන් නෙවෙයිද? කැමැත්තෙන් නෙවෙයි කරන්න ඕන නිසා. දැන් දොස්තරවරු කුණු වෙච්ච තුවාලාවම බෙහෙත් කරන්නේ කැමැත්තෙන්ද? සුවපත් කරන්න ඕන නිසා ඒ කුණු තුවාල වලට ඇඟිලි ගහන උන්වහන්සේ මොකක් කරාද? තේර හිතාගත්තා. කුණු තුවාල මිනිස්සුගේ කියන්නේ මොනවද? කුණු තුවාල. හරවගන්නවා. සමහරට පණුවක් දාලා. එනි බුදුහාමුදුරුවන්ට ඔකට වචන බුද්ධ වචනේ කියයි යනවා කියන ඔකට ඇඟිලි ගහනවා. ගන්න වෛද්‍යවරු එයා ඒක කරන්නේ එයාට උමනාවට එයා කැමති ගෙදර ගිහලා පාඩුවේ ඉන්න. නමුත් මිනිස්සෙක් සුවපත් කරනවා. මොකක් කරන්න ඕනද?
ඒ නිසා මොකක් කරනවද? කුණු ඇඟේ ගෑවෙන්න තෝ දා ගන්නවා මුස් එක. අර ටිකක් දාලා මොකක් කරනවද? අප්‍රිය වුණා, අමනාප වුණා මොකක් කරනවද? ඇඟිලි ගන්නවා. හැබැයි කුණු තුවාලය. මොන තුවාලයක්ද? කුණු තුවාලය. අද උන්වහන්සේ වචන වලින් කුණු තුවාල සුවපත් කරන්නේ පිරිසුදු කරන්න. ඒක කරා. ඒක උන්වහන්සේ හැමතිස්සෙම કોઈ වචන කියනකොට හරි වැදගත් දෙයක්. කුලූපවම් වික්කවේ ධම්මං දේසිස්සාම. මහණෙනි මම ධර්මයේ දේශනා කරනවා. හැබැයි කවුවත් අල්ලන්න එපා. මොකක් කරන්න එපාද? අල්ලන්න. නිසරණත් ආයනෝ ගහනත් ආය. නිදහස් වෙන උදව් කරගනින්න කිසිම වචනයක් අල්ලගන්න එපා. මොකද වචනේ හරිම පුංචි. ඒක අල්ලගත්තොත් පුංචි දෙයක් තමයි අල්ලගෙන තියෙන්නේ. මොන දෙයක්ද අල්ලගෙන තියෙන්නේ? පුංචි දෙයක් තමයි අල්ලගෙන තියෙන්නේ. නමුත් මේ වචනේ යන්න ඕන දේ විශාලතියක් කියනවා. මහා විශාල දැන් අපි දන්නේ නැති නගරයකට යනකොට ඒ නගරය ගැන අපි දන්නේ නැහැ ගිහිල්ලත් නැහැ දන්නේත් නැහැ. පුංචි ඊතලයක් ගහලා තියෙන නගරයේ දිශාවට. මොකද්ද ගහලා තියෙන්නේ? පුංචි ඊතලය. ඊතලේ පුංචි කවුරු හරි ඒ නගරයට යන්න ඕන කෙනෙක් ඊතලය අල්ලගත්තොත් මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? යාරම් විශාල නගරය අත්විඳින්න බෑ. අත්දකින්න බෑ. ඉතින් එහෙම වෙච්ච මිනිස්සු මට ඕන තරම් අහුවෙනවා. මොකද ඊතල අල්ලගත්තා. මෙතනක් තියෙනවා. ඒ පුංචි වචනේ වෙනුවෙන් අපිත් එක්ක ආගල් කරන මේක මේ. මේ වචනේත් එක පිට වටා කරගෙන. නමුත් මේ ඒ වචනේ පෙන්නන අදහස ඒ දිශානතිය වටා නෙමෙයි. කරගෙන මොකක් වටාද? වචනේ. අර පොඩි වචනේ වටා. දැන් ඊතලේ හරි පොඩි. ඉතින් ඒකෙන් මහ විශාල පාරක්, විශාල මාර්ගයක්, විශාල නගරයකට සලකුණක් වෙනවා. මේක ප්‍රඥාවන්ත කෙනෙක් ආවොත් එයා දන්නවා මේක ඊතලයක්. මේක ගහලා තියෙන පැත්තට ගියාම එයා ගිහලා නගරයේ තියෙන සිරි මුක්ති විඳිනවා. නගරය ඇවිදලා යනවා. ඒ නගරේ කාලා බීලා ඉන්නවා. ඒ මුළු නගරේම දැසින් දැකගෙන එකක් විඳිනවා. හැබැයි ඊතල අල්ලගත්තයි. සමහර ඊතල ගහන්නේ කුණු පොඩි. මොකද ගහන්නේ පාරේ ගහන්නේ නැහනේ. අර අයිනට අස්සක ගහන රාස්තට වෙලා ඉතින් අරකට වෙලා ඇට මුන්නට එනකම් මැරෙනකම් අතෙන්ට වෙලා දිගාපත් වෙලා යනවා. මොකද දැන් මේ කාලේ වෙලා තියෙන එක. ඒ කාලේ බුදුහාමුදුරුවෝ වචන අල්ලගත්තම උන්වහන්සේව එකට අනුබල දෙන්න ඔබ අත්හැරලා මේ දේ කරගන්නවා. මෙහෙම හිතන්න. මෙහෙම. නමුත් අද බුදුහාමුදුරුවෝ පරිණාමයට පත්ලා මිනිස්සු දැන් මොකක් අල්ලගෙනද? ඒ වචන අල්ලගෙන. නමුත් ඒ වචන වලින් පෙන්වන දෙයට හිත යොමු කරන්නේ. ඒක දකින්න මහන්සි වෙන්නේ. ඊට පස්සේ වචනයක් අභිභා යම් කිසි ප්‍රකාශයක් කරොත් කියනවා ආවක වැරදි කියලා අරකම අල්ලගෙන අයිත් අතනම ඒක තමයි. ඒකට කියන සර්පයා නැට්ටෙන් අල්ලගත්තා ඒක. මොකක්ද කියන්නේ? සර්පයා නැට්ටෙන් අල්ලගත්තා. නැට්ටෙන් අල්ලගත්තා මොකද්ද වෙන්නේ? ඒක බුදුහාමුදුරන්ගේ උපමාව. ඒ නිසා මේ ධර්මයේ කියන්නේ ඊටමත් ගැඹුරු දෙයක් බුදුන් වහන්සේගේ අවබෝධය. උන්වහන්සේගේ මහා කරුණාවට අපිට උදව් කරා වචන වලින්. ඒ වචන වලින් කියන අර්ථය තේරුම් අරගෙන තමන්ගේ වචන වලින් කියාගන්න බැරි කවදා වචනයට පරිවර්තන දකින්න කියන්න බැරි ඒ නිදහස් දකින්න වාසය. මොකද තේරෙන්නේ? ඒකෙදිද ඊතලයක් නැතුණත් මොකෝ වෙන්නේ? එතන නගරේ වා ගන්න බැරි. මොකක් වා ගන්න බැරිද ලේසි වෙන්නේ? නෑ. එහෙනම් නගරේ තියෙන වැදගත්කමම නගරේ තියෙන වටිනාකමම ඊතලයටත් තියෙනවා. මොකද කියන්නේ? මේ කියන වචන ඒ නිදහස තරම්ම වටිනවා. මොකද ඒ ඊතලය ගැහුවේ නැත්තම් කවදාවත් යන්න වෙන්නේ මේ ලෝකේ ඉඳලා තියෙන මේ යුගයේ හොඳ දාර්ශනිකයෙක්. එයාගේ නම ලාවෝ ට්සු. චීනයේ ඉඳලා තියෙනවා. එයාව ගාවට මිනිස්සු ආව මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තිබුණත් එයාව දැක්කම අමතක වෙලා යනවා. දැන් මිනිස්සු මෙතෙන්ට ඇවිල්ලා ඉන්න උගලට ප්‍රශ්න තියෙනවා. මම මේ කියනකොට ඒව අමතක වෙලා කියලා. ලාවෝ ට්සු එහෙම අපි වගේ කියන්නේ නැහැ. එයාව දකිනකොට මිනිස්සුන්ට ප්‍රශ්න අමතක වෙනවා. ඒතකොට චීන අධිරාජ්‍යය පවා මෙයා නිතර දකින්නවලු. මොකද එයාට මොකක් ප්‍රශ්න? ආවමතක වෙනවා. දවසක් ලාවෝ ට්සුට කියනවලු චීන අධිරාජ්‍යය අපි දන්නේ නැති මොනවා හරි විශ්වයේ තියෙන දෙයකින් ඔබ ගැබ්බර වෙලා ඉන්නවා. යන ඔබ මොකක් හරි දෙයක් ගන්නවා. ඒක ඔබ අපිට කියන්න ඕන. මොකක් කරන්න ඕනද? ඔය එතකොට මහා අයියෙන් ඉනහනවා. මොකද්ද මහා අයියෙන් ඉනහනවා. ඊට පස්සේ කවදාවත් කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒ ලාවෝ ට්සු ජීවිතයේ අවසාන කාලේ හිමාලයට යන්න තීරණය කළා. චීන අතහැරලා.
චීන අධිරාජ්‍යයට ආරංචි වුණාලු මොකද වෙන්නේ? චීනේ හිට ප්‍රීතිමත්ම මිනිස්සයා. නිහඬම මිනිස්සයා චීනේ අතහැර දාලා යනවා. ඊට චීන අධිරාජ්‍යය කිව්වලු මෙයා මොනවා හරි අපි නොදන්න රහසක් දන්නවා සතුටින් දීම පිළිබඳව. ඒක කියනකම් මෙයාට දේශ සීමා පන්නන්න දෙන්න එපා කියලා නියම. ඒක ලියව ගන්න පොල් පොතක. ඉතින් මෙයා මගදී අල්ලගෙන ඒගොල්ලෝ අපිට සමා වෙන චීන අධිරාජ්‍යය නියම කරලා තියෙන අපි රාජපුරුෂ අපිට කරන්න වෙනවා. ඒ නිසා ඔබට අපි යන්න දෙන්න. ඔබ දන්න දේ පොතක ලියා දීලා යන්න. දැන් මෙයා විතර කරලා පොතක් දීලා ගොල්ලෝ අපි කැමති නෑ අපිට මේ දේ කරන්න. ඔබ කාටවත් කරදරයක් කරන්න නැති මිනිස්සේ. ඒ නිසා අනේ අපි වෙනුවෙන් මේක මොකක් හරි ලියන්නේ. එතන ලාවුස් මොකද කරලා තියෙන පෑනක් අරගෙන ඉවරු. ඔබ කියන නිසා මම ලියන්නම්. හැබැයි මේ කියවන හැමෝම තේරුම් ගන්න මම ලියන්නේ දේ වැරදි බව. මේ ලියන දේ මොකක් බවද? වැරදි බව. මොහොන් මට මෙච්චර බල කරන නිසා මගේ ගමන ආන්තේ වලක් කරන නිසා මම යමක් ලියා තියන්නම් මේ පොතේ. හැබැයි මේ කියවන්නව නම් කවුරු හරි තේරුම් ගන්න මේ ලියපු ඔක්කොම බොරු බව. එලයා පිටු දෙකක කොලයක් නෙවෙයි. ඒක තාමත් තියෙනවා. ඒක උඩම තියෙන අරක. මේ ලියලා තියෙන මොකද්ද? චීන අධිරාජ්‍යයේ තියෙන කරදරේ නිසා මේ බොරුව. ඒක අවසානයේ ලෙවල මා විශ්වයෙන් දැනගත්ත ගැඹුර වෙච්ච දේ කිසි දිනක පොතක ලියන්නේ නැහැ. ඒක පොතක ලියව ගමන් බොරුවක් වෙනවා. ඒ නිසා ලාවුත්සු මේ සත්‍ය දැනගත්තා. ඒ සත්‍ය අවබෝධ කරගත්තා. නමුත් ඔහු වචන වලට පෙරලන්න කැමති වුණේ. හැබැයි ගෞතම බුදුහාමුදුරුවෝ ඒක වචන වලට පෙරළුවේ. ඒක නිසා තමයි මහා කරුණාව. මොන කරුණාවයි කියන්නේද? ලාවුත්සු තරම් කුරිරුනේ නෑ ගෞතම බුදුහාමුදුරුවෝ. මොකද උන්වහන්සේ ඒක වචන වලට පෙරළුවා. ඔව් යත්විඳ නිදහස. ඉතින් ඒ නිසා තමයි අද මේ පණිවිඩය අහගන්න හම්බ වෙලා තියෙන්නේ. බාරයට බුදුහාමුදුරුවෝ නිහඬවම ලාවුත්සු වගේ ඉඳලා පරිනිර්වාණයට පත් වෙලා ගියා නම් කවුරුවත් උනාස් කිව්වා බුදු වුණා කියලා. මොකක් වුණා කිව්වද? බුදු. ඒතර මිනිස්සු කිව්වා මෙයා බුදු වුණා කියනවා. මෙන්න මාර මාන්නයක් තියෙනවා. මොකද තියෙන්නේ? මොඩ මිනිස්සු පුදුම මාන්නයක්. තමම බුදුලා කියලා තමම කියාගෙන තරුණ කාලේ. මොන කාලේද? භද්‍රේ අවුවන කාලේ නිකුවේ බුදු වුණා කියලා අවුරුදු 35. අවුරුදු කීයද? මෙන්න මෙයයි තනියෙන් කියා ගන්නවා මෙයා බුදු වුණා කියලා කිව්වා. බුදු වෙන්න පුළුවන් මේ තරුණ කාලේ. අර ජෛන මහාවීර වයසයි. අන්න ඒගොල්ලෝ තමයි බුදු වෙලා තියෙන්නේ කියලා ඉන්දියාවේ. ඒ නිසා මේ මහා විශාල විප්ලවයක් කරේ. මොකද ඒ කතන්දරේ කියන ගමන් බුදුහාමුදුරට ඉන්දියාවේ ලේසි උනේ ලංකාවේ ලේසි නෑ. ඉන්දියාවේ කොහොමත්ම ලේසි දුස්ටි හය මහා ආගම ජෛනාගම මතිමතාන්තර ගණනාව තරුණ කෙනෙක් සත්‍ය අවබෝධ කරගත්තයි කියන. ඒ නිසා අද මෙහෙම රැස් වෙනවා වගේ රැස් විල්ලා බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ එහෙම ලොකුවට මුලදී සිද්ධ වුණේ නෑ. උන්වහන්සේ පරිනිර්වාණයෙන් පස්සේ තමයි මෙහෙම මල් තියලා වදින්න ගත්තේ. ඒකට එක තරක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා එක බ්‍රාහ්මණ ගමකට ලස්සන බ්‍රාහ්මණ ගමකට මම එනවයි කියලා පණිවිඩය ආවා. බ්‍රාහ්මණය ඔක්කොම රැස් වෙනවා. ඒ රැස් වෙලා ඉවර වෙලා කියනවා ගෞතම බුද්ධ මේ ගමට ආවොත් ඉවරටම ඉවරයි. ඒ ගම තියෙන්නේ අර ලස්සන ගංගාවක් පටව කරලා ටිකක් තියෙන්නේ. ඒ පහලම් වලින් එනවා. ඒතකොට ඒ බ්‍රාහ්මණයෝ කියන මෙයා දැන් කිව්වොත් කරන මිනිස්සෙක්. ආයි නතර කරන්න බෑ. මෙයා ඉනෝමයි. හැබැයි ඉන්න බැරි වෙන මොනවා හරි කරන්න ඕන. එපාර කියමු කරෝ එක්කම පාලක් එක රයින් කැඩුවා. ඒ ගමේ තියෙන පාලා ඔක්කොම කැඩුවා. කවුද? ඒක බ්‍රාහ්මණයෝ කියන්නේ එදා ඉන්දියාවේ හොඳම උගත්තු. ඒගොල්ලෝ වේද යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ඒ ඔක්කොම ඉගෙනගෙන තියෙන බ්‍රාහ්මණ වංශය. ඒ කියන්නේ උගත්තු ඔක්කොම එකතු වෙලා මොකක් හරි එක රයින් කැඩුවා. එතකොට එක්කෙනෙක් කිව්වා ඔයයි ඔරුවකින් හරි ඔය අර පවතු මිනිස්සේ. ඔරුව ඔක්කොම විනාශ කරා. ඔරුව විනාශ කරාද? හැබැයි උඩින් හරි. එහෙනම් මොකද කරන්නේ? කාටවත් එයයි මෙහාට ආවට කන්න දෙන්න බෑ. වතුර දෙන්න බෑ. මොනවද දෙන්න බැරිද? කන්න දෙන්න බෑ. වතුර දෙන්න බෑ. කවුරු හරි දුන්නොත් එයාට මරණීය දඬුවම. මොන දඬුවමද? එයා මරණය. ඔච්චරද එක රායකින් මේ සම්මත කරන්නේ ඒ ගමේ. කාට විරුද්ධවද? මොකද කරපු වරද? බුදු වුණයි කියන එක. අලුත් දෙයක් හොයාගත්තා කියන්නේ. තේරුණා? ඒගොල්ලෝගේ පොත්පත් විනාශ වෙනවා කියන්නේ. ඒගොල්ලෝගේ මතිමතාන්තර ඉදිරියට ගෙනියන්න
බැරි වෙනවා කියන එක. ඒක. තරුණ කට්ටිය ඒකට ඇදෙනවයි කියන එක. කවුද ඇදෙන්නේ? ඒගොල්ලෝ ඇවිල්ලා තරුණයෝ ගොළුව හොල්මන් කරලා ආවේ. එතකොට මේ පවතින අපේ සම්ප්‍රදාය ඉදිරියට ගෙනියන්න බැරි වෙන්නේ. ඒක කඩාගෙන යන්න. ඒක තමයි ඒගොල්ලෝගේ තියෙන ප්‍රශ්නේ. නැත්නම් මේ මරණ මුකුත් කළා නෙවෙයි. ඊළඟට මොකද්ද කරේ? අපේ බුදුහාමුදුරුවෝ ආවා. ඒක අපිට. එන්න පුළුවන් විදියට ආවා. දැන් කවුරුවත් කන්න දෙන්නේ නැහැ. වතුර දෙන්නේ. පාරේ කෙනෙක් වුණා. එනකොට ඔය අමුතු මිනිස්සෙක්. ඔය ලිඳේ වතුර දම්බෝවි. මොකක්ද දම්බෝවිද? ලිඳේ වතුර දම්බෝවි. වැඩ තමයි දෙන්න ඕනෙත් නැහැ. එපා අපි ලිඳ ඔක්කොම පිදුරුයි අලුයි ගොමයි දාලා එතකොට අපි බොන්නේ මොනවද? එක ලිඳක් තියාගන්න. මොන ලිඳක්ද? ගෞතම බුද්ධ මේ ගමේ යන කවුරු නාන්න බෑ, රෙදි හොදන්න බෑ, ඇඟ හොදන්න බෑ. මොකක් කරනවද? එක ලිඳක් තියෙනවා. ඒක වතුර අරගෙන යන්න විතරක්. අද නම් බලන්න පළතුරු පිරෙලා. බොන්නේ නැහැ, කන්නේ නැහැ. පැන් පිරෙලා. මල් පිරෙලා. එදා මිනිස්සු සලකුණු මොකද පණිවිඩ සත්‍යයේ පණිවිඩය. මොකක් කියනවද? ඒ ආවේ ගමේ උන්වහන්සේ දැන් හරිය හොල්මන්. ඇයි කවුරුත් බලන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. අර වතුර ගෙඩියනවලු 16ක් ගෙදර වැඩ කරන දැක්කම පැහැදීමක් ඇති වෙලා ඇයි ගිහිල්ලා වතුර පූජා කරා. ගිහිල්ලා සතුටින් ගෙදර ඉන්නකොට ගෙදර කට්ටිය ගහලා මැරුවා. මොකද්ද කරවන්නද? ගෞතම බුදුන්ට වතුර දෙනවා. ඒක තාම ලිඛිත ඉතිහාස සඳහන් වෙනවා. ගෞතම බුදුන්ට වතුර දීලා නියතෙන්න සිද්ධ වුණා. මිනිස්සු ඇත්ත කතාවට එච්චර බයයි. ඇත්ත කතාවට එච්චර විරුද්ධයි. ඒ කතාව ඇහෙනකොට මිනිස්සු හදාගත්ත ලෝකේ කඩාගෙන යනවා. ඒකයි බය. මිනිස්සු මේ තාක්කල් දැක්ක සම්ප්‍රදාය තවදුරටත් කරගෙන යන්න. දැන් මේකෙදිත් අම්ම කෙනෙක් කිව්වා ආමුදුරනේ දැන් කවුද ආමුදුර කෙනෙක් ආවලු. රහතන් වහන්සේ නමක් කියලාලු කියන්නේ. මිනිස්සු ගොඩාක් සද්ධායෙන් ඇඳලු මම ඊට අවුරුදු 4කට කලින් මේ වගේම සද්ධාව වෙනු දැන් මට එහෙම සද්ධාාවක් එන්න යනවා. මම අවුරුදු ගිහිල්ලා දැන් කියලා. මම ගොඩාක් බුදු පිළිම වලට වැඳලු. ඒකට ගොඩාක් ලොකු සද්ධාාවක් ඒ කාලේ තිබුණු දැන් අදිනකොට මට එහෙම එන්නේ නැහැ කියලා. හේතුව මේ කියන බණහන එක. වක්කලේකද? දෙයයි සද්ධාව නැති වෙනවා. එතන එයාට වැරදිලාද කියලා අහන සාධාරණ ප්‍රශ්නයක්. මොකද යාට තේරෙනවලු ඒක ඔක්කොම හිතේ තියෙන සංඥා කියලා. ඔය තියෙන සංඥාද හිතේ තියෙන සංඥා. ඒ හිතේ තියෙන්නේ. ඒක හයියනකොට එහෙම වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර මෙච්චර කාල වාපේන්නේ බඩ ගාලා දන ගාලා ඒ දැකපු දේවල් වලට ලොකු පැහැදීමක් හිතේ ඇති කරගෙන දැන් ඒක නඩත්තු කරගන්න යන්න බැරි වෙනකොට මොකද වෙන්නේ ඉස්සරට හිතෙන්නේ? මුන් හිටියොත් ඉවරටම ඉවරයි. අපි මේ මෙච්චර කාල අපේ අම්මලාත් කරා, තාත්තලාත් කරා, ගමෙත් කරා, පන්සලෙත් කරා, මේක තවදුරටත් කරගෙන යන්න වෙන්නේ නැති. එහෙම නේද? දැන් මට ඔක ලංකාව හොඳටම තියෙනවා. ලංකාවේ ගොඩාක් පිළිම වලට වැඳලා චෛත්‍ය වලට වැඳලා සද්ධාව ගොඩාක් පින් කරගත්තයි කියලා හිතන මිනිස්සු හිතන මේ බණහලා දැන් මෙහෙම වෙනවා. අපිට වරදිනවද ඔබ වහන්සේ කියන මේ පාරේ යනකොට? අපිට හිතෙනවා මේ හිතේ තියෙන හැදෙන්නේ. මේව හිතේ හැදෙනවයි කියලා දැනනකොට අර ඉස්සර ගත්ත මේ හැඟීම් ගන්න ඉමෝෂනල් වෙන්න ඉස්සර සද්ධාවත් උනේ නේ ඉමෝෂනල් වුණා. වාකුණාද? හැඟීම් බලන්න. ඒකට ඒගොල්ලෝ සද්ධාවයි කියලා කිව්වා. මොකද්ද කිව්වේ? හැඟීම් බල වීමට ඒගොල්ලෝ දාගත්ත නම ඒක තමයි මොකද්ද? ශ්‍රද්ධාව. නමුත් ඒ හැඟීම් වල අර්ථ තත්ත්වය පැහැදිලි කරලා දෙනකොට දැන් තේරෙන එක හැඟීමක්. ඒක මොකද්ද? හැඟීමක් කියලා හිට පේනවා. ඒකට දැනෙනවා. දැනනකොට අර ඉස්සර වගේ මොකක් කරන්න බැරිද? සාදු සාදු අනුමෝදාමි කිව්වට එහෙම වෙන්නේ නැහැ. ඉතින් මම දෙන උපදේශය තමයි මේක අහගෙන යනකොට එහෙම වුණොත් දැන් මොකද වෙන්නේ? අරගොල්ලන්ටත් වඩා හොඳට රඟපානවා. සාදු සාදු අනුමෝදාමි. ඊටත් වඩා හොඳට වදින්න ඕනේ. ඊටත් වඩා මල් කඩලා තියන්න ඕනේ. ඇයි? මේක ජීවත් වෙන්න ඕන නිසා අපි ජීවත් වෙන්න ඕන නිසා. දැන් අපිත් එහෙම ඕන තරම් බඩ ගහලා වදින්න. මල් කඩලා තියෙනවා. පිළිම හදනවා. අපි ඔබ දන්නේ නැද්ද මේක අපිනේ මම කියලා දෙන්නේ මේක මිරිඟුවක් මායාවකට දාන්නවා. දැනගත්තට ඒක තමයි. පසඟම පිටවල වදින්න. බඩ ගාලා බිම ගාලා දන ගාලා මේ භාගයට වදින්නෙත් නෑ වදිනකොට. එතන තේරෙන්නේ නැද්ද මේ අපිම හදාගත්ත එකට වදින්නේ දාන්න.
දැනගත්තට එහෙම කරන්න ඕනේ. ඇයි? ඇයි? අනිත් ආවුන්ට ඒක තේරෙන්නේ නැති නිසා. දැන් අපි බෝධි පූජා කියනවා. ඒ බෝධි පූජා කියලා හිත දුර්වල නැහැ අපේ. අපිට බෝධි පූජාව කරන්න කියන්නේ ඇයිට ඕන නිසා. මොනයිට ඕන නිසාද? කවදා ඔක්කොගෙම හිත හය වුණත් අයි බෝගහේ පොඩි වැල් ටික ගාලා පහන් ටික ගාලා බෝගහට පාඩුවේ තියලා ඉන්නවා. ඒක මේ මිනිස්සුන්ගේ හිත හයි වෙනවා මේ අත්ත කතාව අහගෙන යනකොට. හැබැයි ඒගොල්ලොන්ටම දරා ගන්න බැරි වෙනවා. ඇයි? ගොඩාක් කාලයක් හිටපු විශ්වාස බිඳිලා ගියා. මොකක් වෙලාද? ඒක අපිටත් වඩා හොඳයි. ගෞතම බුදුහාමුදුරුවෝ පෘථිවි තලයේ පහළ වෙද්දී සිද්ධ වුණා. මිනිස්සු විශ්වාස බොංචි කඩන්නා වගේ කඩලා දැම්මා. අපි නම් දෙහිතනේ කඩන්නේ. කෙලින්ම ගුවා නස්සාස්ත්‍රේ බහැගත්ත මුළු ඉන්දියාවම ගුවා කිං කාරිසති තාරක. ওই ගහතරු වලට පැටමගුලක්වත් කරන්න ඒක හිතන්න බ්‍රාහ්මණවට එකව ඉගෙන ගත්ත අයට ගොත්තෝ පිට බල්ලොන්ට තියෙන ගුණවත් නැහැ. කාට තියෙන ගුණවත් නැද්ද? බල්ලේගේ ගුණ පහ බුදුහාමුදුරුවෝ කියලා ගොත්තෝ පිට ওই පහවත් නැත් අපි උගත් උනාට. දැන් මොකෝ වෙන්නේ? අරහගෙන ඉන්නේ. දැන් මෙහෙමද බුදුහාමුදුරුවෝ කියන්නේ නැත්තේ. පින්වතුනි උඹලට ওই ගුණ පහ නැහැ. ලව් ටොක්ස් බුදුහාමුදුරුවෝ ගාව නැහැ. ඒවා එක තියෙන සිංහනාද මොනවාදද? ඒක ඇවිල්ලා සේනාධිපති කෙනෙක් තමන්ගේ පිරිසට මරුණත් මේ යුද්ධේ කරපියව කියනවා. ඒ ලෝකේ දැන් මේ හදාගෙන තියෙන සුන්දර එකතු කර. පින්වත් අම්මේ මෙහෙම හරි ලස්සන දාන්න. ඒ වගේ විශ්ව සාසන කතා කරන මහා මෙහෙ වාරයි. ඉස්පෝර්සය. බඩ දක්වනත් එහෙම තමයි. ඒ බුදුහාමුදුරේ ඒක තියෙන බුද්ධ ලාලිත්‍යයට හරවන සාහිත්‍යය අපිට ඇත්තම බුදුහාමුදුරේ පෞරුෂය හරියටම මවා ගන්න බෑ. ඔය විනය පිටකයේ සූත්‍ර පිටකයේ අධ්‍යයනය කරා බුදුහාමුදුරේ සිංහෙක් වගේ මිනිස්සෙක් කියන්න ඕනේ වෙලාවට බෙල්ල කපුවා. ඒ තියෙන්නේ ඔය තියෙනවා ඔය අමුත්‍රණිකා පංචවෙනි පාති කියවගෙන යනකොට ඇති බල්ලොත් උපමා කරනවා. බල්ලෙක් බ්‍රාහ්මණයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. දැන් හිතන්නකෝ බුදුම කොහොමද විප්ලවය? එලාට ඉන්දියාවේ කාන්තාවට ඉගෙන ගන්න දුන්නේ නැහැ. ඒගොල්ලෝ මේ කරකම ගෙදර ඇවිල්ලාගෙන. ඒ ලෝකෙක එක මිනිස්සෙක් තනියම වාක් කරනවද? කල් වේලාව බලලා පැවිදි කරලා අගතනතුම දෙනවා. එතකොට හොල්මන් වෙනවා. මොකක් වෙනවද? හොල්මන් වෙලා යනවා. ඒක තනි විප්ලවයක්. ඒක මිනිස්සුන්ට තේරෙන්නේ නැති විප්ලවයක්. මේක තව දැන් මේ නැවත නැවත මේ බුද්ධ වචනය අපි ඉස්මතු කරලා ඇත්ත පෙන්නනවා. මේ අපි විපස්සනාව පෙන්නනවා. එතකොට නැවත අපි දන්නවා. අවුරුදු 7කින් තරුණයෝ එක වැළඳගන්නවා. කවුද වැළඳගන්නේ? අටුවම් බහම බෞද්ධයෝ වැළඳගන්නේ නැහැ. ඒක එක්කෙනෙක් දෙන්නේ. ඒගොල්ලෝ අටුවම් බහලා නැහැ. ඒගොල්ලෝ ඇග වයස උනාට හිත තරුණයි. මොකක්ද තරුණයිද? ඇග වයස උනාට හිත තරුණයි. දැන් සමහර තරුණයින් උන් වයසයි. උන් අර වයස කාච්චිලාටත් වඩා අරව දාගෙන. මම මේ වයසයි කියලා කියන්නේ ශරීර දෙයක් නෙවෙයි. අර ඉතිහාසයේ ඔළුවේ දාගෙන ඉන්නේ. මිනිස්සු ගත්තා පුරාවිද්‍යා කෞතුකාරයක් ගන්නවා වගේ. ඒකේ වටිනාකමක් තියෙනවා. දැන් පරණ දේවල් වලට හරියට මොකක්ද තියෙනවද? මාකට් එකක් තියෙනවා. අලුත් දේවල් වලට වඩා පරණ දේවල් වලට මොකක්ද තියෙනවද? මේ හැම මිනිස්සෙක්ම අවුරුදු 2000ක් විතර පරණ පුරාවිද්‍යා කෞතුකාගාරය. මේ පොත් ඔක්කොම දාගෙන තියෙනවා. පොත් කියවන්න බැන්න ඔළුවට මීඩියා හරි දාලා තියෙනවා. මට පේන්නේ පුරාවිද්‍යා කෞතුකාගාරය දිනවා වගේ. ඒවයි කැඩිලා කිසිම පිළිවෙලක් නැහැ. හැබැයි වටිනවා. කාටද මාකට් එකට? පරිස්සම් කරගන්න පුරාවිද්‍යාත්මක දේවල්. ඒගොල්ලෝ 2017 ජීවත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ 2500කට එහා තියෙන ජෛන සම්ප්‍රදාය. මෛත්‍රීපාල සිරිසේන වගේ. කුසියාවට කතා කරාලු එන්න. දැන් මම ප්ලේන් එකක එන්නේ නැහැ. මම යනවා ඒකවල මේ මේක සල්ලි තුන් කරගන්න. ඒක තමයි ජෛන සම්ප්‍රදාය. මොන සම්ප්‍රදායද? යකෝ රජෙක් වුණාම රජෙක් වගේ ඉන්නවා. හොඳට කාලෙ පිළි නැතානි මිනිස්සුත් මානසිකව වැටෙනවා. මොළද වැඩ කරන්නේ. අන්න එහෙම සම්ප්‍රදාය මිනිස්සුන්ගේ ඔළුවල තියෙනවා. ඉතින් ඒ නිසා මේ කියන කාරණාවලින් එහෙම ඒ ඔක්කොම දැන් අපේ ගෞතම බුදුහාමුදුරුවෝගේ ඉගැන්වීම මේ මහා විශාල පන්සල් වල ඉඳලා තියෙනවා. නේ? මිගාර මාතු ප්‍රාසාදේ, ජේතවනාරාමයේ. ඒවට ගියාම අදට ඒකේ නටබුන් පවා සෑහෙන විශාලයි.
අවුරුදු 2600ක් ගිහිලා. දැන් අපි මේක අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක අපි මේ බණ කියන ගම දැන් අපි මේ මායාවක් කියලා දන්න මේ ලෝකේ. මේක බොරුවක් කියලා දන්නවා. කවුද ඒක දන්නේ? හොඳටම දන්නේ බුදුහාමුදුරේ පණිවිඩේ. ආවා. ඒ නිසා කවදා මායාවක බොරුවක අර්ථ හොයන්නේ නැහැ බෞද්ධයෝ. මොකක් හොයන්නේ නැද්ද? ඒකේ යථාර්ථයක් හොයන්නේ නැහැ බෞද්ධ. ඒක දන්නේ කොහොමද මේ ලෝකේ යථාර්ථයක්? පදාර්ථ යථාර්ථයක් හොයන්නේ නැහැ. ඒ යථාර්ථයක් හොයන්න ගියාම තමයි මනස කඩාගෙන වැටෙන්නේ. මොකද නෙවෙයි? පදාර්ථ ලෝකේ යථාර්ථයක් හොයාගන්න ගියාම තමයි මනස කඩාගෙන වැටෙන්නේ. ඒ නිසා බෞද්ධයෝ කවදාවත් පදාර්ථ ලෝකේ යථාර්ථයක් හොයන්නේ නැහැ. ඒ තීනේව භාවිතා කරලා රජවරු වගේ ජීවත් වෙනවා. එච්චරයි. තීන ටිකේ හොඳට තියෙන්නේ පොල් සම්බලක් වෙන පුළුවන් ඒක හොඳට රහටහක් කරනවා. රෝමයේ ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරා වගේ. ඔක්කොම ගිනි ගන්න ඔයගොල්ලෝ දන්නවා. ඒ උනාට පන්නේ කියනවා. දැන් අපේ බෞද්ධ ගත්ත ඔක්කොම නොදමකින් නොදෝමකින් නොපතන් කියාගෙන ඉන්නේ. මේක අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියන්නේ නොදකින් නොදෝමකින් නොපතන් කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඒ විදිහට කවුරුහරි ආමුදුර කෙනෙක් ඉන්නවනම් අම්මෝ සද්දාව බේරෙනවා. සද්දාව නෙවෙයි. ඒගොල්ලෝ ඒ ආමුදුර දුක් විඳින බලලා සතුටු වෙනවා. ඒකෙන් කියන ඒගොල්ලෝ ඒකට අර්ථකථන දෙනවා. ඒක අපේ සද්දාව කියනවා. වන්ද දෙන අර්ථ ඇඟින් බලනවා. අන්න බලන්න සෙල්ලන්නේ. නේ? පිඟානේ කන්නේ දැන් පාත්‍රයේම වතුරක් බොන්නේ. කොච්චර බුද්ධ ශ්‍රාවකයෙක්ද? දැන් අහන්නේ ඇත්තටම එහෙම කෙනෙක් ආවොත් ඕගොල්ලන්ට වැඩියෙන් සද්දාව හම්බ වෙන්නේ අපි වගේ වාචාල කමට කතා කරන කෙනෙක් ආවොත්. ඇත්ත කියන්නේ. දැන් කියන එක පොල්ලෙන් ගාව වගේ කියලා යන ඔය නිදහසේ අයිදලා යන කොන්සේ කවර සද්දාව තියෙන අර වගේ කෙනෙක් ආවා. ඇත්ත කතා කරමු. ඈ? ඔව් ඇත්ත කියපළා. ඒගොල්ලෝ හිතන්නේ ඒක තමයි හරි කියලා. ඒකවත් මේකවත් නෙවෙයි හරි. මගේ අපි ඉන්න විදියත් ඒ කරන විදියත් නෙවෙයි හරි. ඊට එහා දර්ශනයක් බෞද්ධයන්ට තියෙනවා. මගේ මේ ඉන්න විදියවත් ඒ විදියවත් හරි කියලා කියන මොඩකමට. මොන කමටද? මොඩකමට. ඒගොල්ලෝ හොඳ ලස්සනට ජීවත් වෙනවා. දැන් බලන්න ඔය විසාකා ගත්තට පස්සේ. කවුරු ගත්තට පස්සේද? විසාකා ගත්තට පස්සේ. එයා ආවලු ජේතවනාරාමයට. හරි පූර්වාරාමයට මම මතක නැහැ. අවිල දවසක් යනකොට ඒ කාලේ ඉතින් මම විදියට මම හිතන්නේ කෝටි මේක බලනවා කෝටි 29ක් ඒ කාලේ. කහවණු කෝටි 29ක්. එතන වටිනවා. මොන මැණික් අල්ලලා තියෙන්නේ. අමතක වෙලා ගියා. මොකක් වෙලා ගියාද? අමතක වෙලා. බාහිර ඔහෙල ඩොලර් ලක්ෂයක් එනවත් අමතක වෙලා යයිද. බනහන ගම ඇඟිල්ල බලයි ඉතින් කියනවද නැද්ද කියලා. මේ බනහන ගම මොකද ඇඟිල්ල ගම බලන යනකොට වාඩි වෙනකොටත් බලයි පිටිමිටක් බලයි යනකොට අනිවාර්යයෙන්ම ඒක බෞද්ධ කම නෙමෙයි. ඇයි යාට කමතක වෙලා කියේ? එයා එක පැලදුවට එයාගේ මනස එකත් එක්ක ලොකු බන්ධනයක් නෑ. අන්න ඒක තමයි බෞද්ධ කම. හොඳට කනවා බොනවා, හොඳට අඳිනවා පළඳිනවා. නමුත් ඒකත් එක්ක කිසිම මානසික ගනුදෙනුවක් තියාගන්න එයා දන්න එක මායාවක්, ඒක බොරුවක්, ඒක මුලාවක්, ඒක බුද්ධ දර්ශනය. ලස්සනට ජීවත් වෙනවා. අර්ථයක් හොයන්න නෙමෙයි. මේක මායාවක් කියලා සීලයක් කියලා දැක්කන කෙනා තමයි ලස්සනට ඉන්නේ. ඔබට ඉන්නේද? හොඳට පිරිසුදුව පිළිවෙලකට ඉන්නේ යා තමයි. වලාපෙට ගහපු කලාබරේ වගේ. ඒක හරියට තේරුම් ගත්තොත් ජෛන ශ්‍රාවකයෝ. ඒක. එක වේලයි කන්නේ. හොඳට මේ යන්නේ අනිමන්ද වක්කන මට තේරෙන්නේ නැහැ. මේක බුදුදහම කොහොමද තේරුම් ගන්නේ? පදාර්ථයේ මොකක් කරන්නවත් තේරෙන්නේ නැහැ. මේ පදාර්ථ ලෝකේ අයින් වෙලා ගිහිල්ලා පාවිච්චි නොකර ගිහිල්ලා අපරිග්‍රහ කියලා කියන්නේ ඔකට ජෛනාවෙන්. මොකද්ද? අපරිග්‍රහ පාවිච්චි නොකර අයින් කරලා ඇදුනොත් අයින් කරලා ආරහත් වෙනවා කියලා කියනවා. අපරිග්‍රහ කියන උතය. සිස්සාව. නෑ බෞද්ධ අපරිග්‍රහ කියන තැනට යනවද? මනසින් නොයලී නොබදී ඉන්න බලනවද? මොකද්ද තමයි? අනේ පිස්සු. නෑ ඒගොල්ලෝ හොඳට කනවා බොනවා ඇලි ගලි වාසය කරනවා. ඒගොල්ලෝ හිතනවා නිවන් දකින්න මොකක් කරන්න ඕනේ කියලා. වද ඒගොල්ලෝ දන්නවා මේ කරන එක වැරදි කියලා ඒගොල්ලෝ හිතනවා. ඒගොල්ලෝ හිතනවා අපිටත් නිවන් දකින්න ඕන. දැන්
මම කිව්වා මිනිස්සු මේ පංචකාමයන් එක මොකක් වෙනවද? ඇලි ගලි වෙලි වාසය කරන. ඒ කරන ගමන් ඒගොල්ලෝ නිවන් දකින්නයි කියන එකට හිතන්නේ මොකද්ද? ඒව ප්‍රතික්ෂේප කිරීම නිවන කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. මොකක් කිරීමද? ප්‍රතික්ෂේප කිරීම. ඒගොල්ලෝ දන්නවා අපි මේ කරන වැඩේ එහෙම හිතන්නේ වැරදි. නමුත් අපි නිවන් දකින්න ඕන නම් මේව අත්තරලා යනවා. ඒ තමයි ඒගොල්ලෝ නිවන් මාර්ගයක් හිතේ හදාගෙන ඉන්නේ. මොකක්ද හදාගෙන තියෙන්නේ? ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒක ටික යනකොට ඒක කරන්න try එකක් දෙනවා. ඒතර ඒගොල්ලෝ නිවන් මාර්ගේ වඩනවද? එහෙම නැත්නම් මනසින් දේවල් ප්‍රතික්ෂේප කරනවද? මොකද කරන්නේ? මනසින් දේවල් ප්‍රතික්ෂේප. මොකක් කරනවා? මනසින් දේවල් ප්‍රතික්ෂේප. ඒක බුදුදහමනේ මේක බුදුන්ගේ පණිවිඩය නෙමෙයි. බුදුහාමුදුරුවන්ට කිව්වලු ඒ කාලේ මෙන්න මෙහෙමයි. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයන්ට සුඛ සීලෝ. සුඛ සයනේ බුංජිතා. මේ සැපට කන්න ඕන. සැපට නිදා ගන්න ඕන. සැප ආරාම ඕන. ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයන්ට තියෙන මොන සීලද? සැප සීල කියනවා. ඒක ත්‍රිවිධකයි. එයයි එහෙම කියන්නේ නැත්තේ. ඒකට සැප සීල තියෙනවයි කියලා කියන්නේ මොකක්ද මේ? ඒක කියන්නේ උමනාවට කියන එකද උලුක්වට කියන එකද? උලුක්වට කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන්ට සීල් නැහැ කියන එක තමයි කියලා තියෙන්නේ. කවුද ඒ කියන්නේ? නිවන් දකින්න දේවල් ප්‍රතික්ෂේප කරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න ජෛන ශ්‍රාවකයෝ. මොන ශ්‍රාවකයෝද? ඒගොල්ලෝ විමුක්තියක් කියනවනේ. ඒක දකින්න නම් මොකක් කරන්න ඕනද? මනසින් දේවල් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ශරීරයෙන් අයින් කරන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? අර බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෝ hina වෙලා හොඳට ඇඳලා කාලා බීලා අර දැන් රජවරු ආව කියන මූණේ hina වෙලාම ඉන්නේ. මොකක් වෙලා දෙන්නේ? මේ අපිවත් මෙච්චර හොඳට කන්සප් විඳලා එහෙම නැහැ නේ කියනවා. වයස පේන්නේ නැහැ. මොකක් පේන්නේ නැද්ද? වයස පේන්නේ නැහැ කියනවා. අර බුදුහාමුදුරුවෝ මගේ ශ්‍රාවක අතීතයට සෝක කරන්නේ නැහැ. අනාගතයේ දැඩි බලාපොරොත්තු ඉච්චරයි. ඒක තමයි මොකද්ද? ලස්සනට ඉඳීමේ සම්ප පැකට් එකයි බියුටි කල්චර් එකයි. කොච්චර ගෑවක් ඔය දෙකට තෝක ගන්න නැහැ වුන්. කොච්චර ගෑවක් පේන වයසයි. දැඩි බලාපොරොත්තු තියමයි අතීතයට තෝක ගන්න නැහැ මොන වේදල් එක කරත් මොකද වෙන්නේ? ඒ ආසේ රැලි පේනවා. ඇඹරිලා ගිහිල්ලා පේනවා. අරට ගිහිල්ලා පේනවා. නමුත් අර මොකක්වත් නොවෑවත් අරම මනස තියෙන කෙනා වාක් වෙනවද? ඒ තමයි බුදුදහම. දේවල් වලට වැඩි වෙච්ච දේවල් වලට කම්පා වෙන්නේ නැහැ. ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන දැඩි බලාපොරොත්තු මේ වෙලාවේ හොඳට කාලු දීලා හොඳට කම්මැලි කමකට හොඳට වැඩ කළා හොඳට සතුටින් ඉන්න. ඒක තමයි. කම්මැලි කමට ඉන්නේ නැහැ. මොකද්ද හොඳට වැඩ කරන. හොඳට සතුටින් ඒක තමයි අපි දන්නේ 2600 ට කලින් තිබ්බේ බුදුදහම. අපිට තේරෙන්නේ. අපිට මේ කියවගත්තම බුද්ධ ආමඳුරගේ ජීවිතේ බුද්ධ කාලේ 2600 ට කලින් තිබුණ අන්න ඒ වගේ එකක්. අද තියෙන මොන වගේ එකක්ද? දැන් නම් ටිකක් අලුත් වෙලා. දැන් හොඳ පැත්තට යනවා. නමුත් මේක අවුරුදු 10 15කට තියෙන ආමඳුර කෙනෙක් මොකද වෙන්නේ? බුදු අම්මේ විදිපදුගා. කෑම ටිකක් ගන්නත් 10ක් වෙනවද කියලා ජනේලෙන් බලන්න ඕනේ. ඈ දෙනවා වහලයක්. බැරි වෙලාවක් 12 පැයක් කෑවොත් මොකද මිනි වරුවට වඩා මම තාමත් මේ නල්කොට එහෙම පරදල් තියෙනවා. මං කෝක කරන්න එපා. වහලු දුක් විඳින්න එපා. ඕන එකක් හිතාගෙන හොඳට කන්න. හොඳට ඉන්න හොඳට වැඩ කරන්න. මේක තේරුම් ගන්න බොහොම නිදහසෙන් මේක අවබෝධ කරගන්න තියෙනවා. ඇයි මිනිස්සු ඉන්නේ බෞද්ධ මතවල නේ මොන මතවලද? ජෛන මතවල. ඒකයි. ඒගොල්ලෝ ජෛන ශ්‍රාවකෝගේ බලාපොරොත්තු වෙච්ච දේ දැන් බුද්ධ ශ්‍රාවකයෝගේ බලාපොරොත්තු. ඒක කරන්නේ ඒක ප්‍රායෝගික නැහැ. බුදුහාමුදුරුවෝ හරි ප්‍රායෝගික මිනිස්සෙක් පොතුවේ තලයේ. උන්වහන්සේ මේ දුක් විඳින මිනිස්සුයි දුකටපත් මම හැමතිස්සෙම කියන එකක් තමයි. ගොඩාක් දුක් විඳින මිනිස්සු මේ දුකටපත් කරන්න බඩ කියපු කෙනේ බොහොම කෙටියෙන් බොහොම ලේසියෙන් දුක නිවා ගන්න කියා දෙන්න තමයි උන්වහන්සේ බැලුවේ. දැන් බලන්න දැන් තියෙන බුදුහාමේ දුක නිවන්න ලේසි තමයි. නව මහා විදර්ශනා ඥාන වඩලා. සත්ත බොජ්ජංග එකෙන් අවුරුදු ගාණක් වඩලා. කොහොම දුක නිවෙනකොට තව ආත්ම භව 7000ක් විතර උපදින්න වෙනවා දුක නිවා. පාරි බුදුහාමුදුරු මෙච්චර පාරමී පුරන බුදුනේ මිනිස්සුන්ට ඕක කළා දෙන්නද?
බුදුහාමුදුරු ඔච්චර පාරමී රහත් වෙලා සංසාර ගමන ඉවර කරගන්න තීර්ථ යන සුමේද තාපසේ ගාව මේ මෙච්චර අමාරුවෙන් බුදු උනේ මේ දුක් විඳින මනුස්සයා තවත් ඔච්චර දුක් විඳගෙන දුකගෙන මේ සත්‍ය හොයාගෙන යන්නද නෑ බොහොම ලේසි පණිවිඩයක් තියෙනවා මොන පණිවිඩයක්ද ලේසි පණිවිඩයක් බොහොම ලේසියෙන් තේරුම් ගත්තා අහගත්තේ බුදුහාමුදුරු පණිවිඩේ ලෝකේ හොඳට ජීවත් වෙන දේවල් වලට ඕනට වඩා ඇලෙන්නේ නැහැ කිසිම දෙයක් මනසින් ප්‍රතික්ෂේප කරන්න යන්නේ බොහොම නිදහසෙන් ජීවත් වෙනවා දැන් සතිය කියන්නේ ඒක තමයි සතිය කියන එකේ තේරුම මොකද්ද මනසෙන් දේවල් ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ මනසෙන් දේවල් ඇලෙන්නේ නැතුව මනස තියාගන්න උදව් කරන ධර්මයට කියන සතිය මොකද්ද සතිය 100 කින්ද වෙන මොකක් කරන්නේ මොකද 100 නැතුණාම මනස දැන් පුරුද්ද තියෙන්නේ කල්ප ගානක් ඇලිලා කල්ප ගානක් ප්‍රතික්ෂේප කරලා ඒ නිසා පුරුද්දට ගිහිලා මනස දේවල් ඇලිලා දුක් විඳිනවා ප්‍රතික්ෂේප කරලා දුක් විඳිනවා ඒ නිසා 100 කින්ද මනස ඒක කරන්නේ මේ ශරීර තීන කෘත්‍යයක් නෙවෙයි මොකද්ද මනසට එන දේවල් මනසෙම අවන දේවල් වලට ඇලෙන්නේ නැහැ ඒ වගේම මනසෙම අවන දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මොකද්ද මගේ වචනයෙන් පේනවා කියනවා එනවා පේනවා මැනිකේ යනවා කියනවා මොනවද සිතුවිලි හිත මාවනවා එක එක දේවල් යනවා අයිත් එකම මාවනවා අයිත් මෙච්චරයි දැන් බලන්න බොහොම නිදහසේ හොඳට ලස්සනට ජීවත් වෙන ගම ඒක කරන්න පුළුවන්ද බැරිද පුළුවන් මොකද මැරෙන්න ඕන මේක මේ පණිවිඩේ දන්නේ නැතුව ඉන්න කාලේ මොකද ඒකට හේතු ගොඩක් තියෙනවා දැන් එකපාරක් ඔය තියෙනවා අපේ ඉස්සර පන්සල් වල ආමුදුරු කෙනෙක් විශ්වවිද්‍යාලෙ ගිහිලා ආවලු නායක ආමුදුර පොයට බඩක් කියන්නේ කොහොමද ඉතින් පොඩි ආමුදුරට කොහොමද දැන් මේ ගිහිලා බඩක් කියන්නේ මට නම් දැන් ගොඩක් හරි බඩ කියලා නෑ මට තේරෙන්නේ නෑ නම් තමුසෙට නොතේරෙන උන්ට නොතේරෙන මොන හරි කියනවා එහෙම ඇත්තේ යුගයක් අපිට තිබුණා මේගොල්ලෝ අවදාවෙම සිල් ගන්න පොයට හරිද එතකොට මොනවා හරි කියයි. ඉතින් ඒක ගිහලා ඔළුව වලට ගිහලා තියෙනවා. අර මහා විසුද්ධි මාර්ගයේ මහා පාර වච්ච. දැන් ඔයගොල්ලෝ නිකන් හිතන්න මම දැන් මීට අවුරුදු 3කට කලින් වෙලා මේ පණිවිඩය කිව්වොත් මෙතන අහන්න මෙච්චර ඒකද 5 දෙනෙක්වත් එන්නේ නැහැ. ආව පහත් අහන්නේ දැන් බණිවර වෙනකම් බලගෙන කීයක් හරි දීලා යන්න මාරු වෙනවා. ඇයි දැන් මේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ? මම බර වචන දන්නවයි කියලා දන්නවා නිසා. මේ දිනේ බර වචන. මොන වචනද? ඇයි එතකොට දැන් මම මේ ඔහෙලට හිතා ගන්න බැරි බර වචන ලෝඩ් එකක් දන්නවයි කියලා ඕගොල්ලෝ දැන් දන්නවා. දන්න නිසා තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මෙච්චර නිදහසේ පණිවිඩය කියලා ආගෙන යනවද? මම මීට අවුරුදු 4කට කලින් උපරිම try එකක් දුන්නා මේ පණිවිඩය නිදහසේ කියලා දෙන්න. එක එක්කත් අහන්නේ. අද මෙහෙම ගල්ගිල්ල වගේ ආමිටිට අහන්නේ මම කල්පනා කරා කොහොමද මේක කියලා දෙන්නේ. එතකොට තමයි තේරුනේ මේ අභිධර්මයේ කියලා විෂයක් තියෙනවා. මේකේදී මට ඒක තනියෙන් තේරෙන්නේ එක මහත් එක් මේ කියනවා මට එදාම හිතුණා මේක නම් හරි. මේක තේරුම් ගත්තොත් අනිවාර්යෙන්ම මම කියන එක අහනවා. දැන් අවුරුදු 3කට පස්සේ ඒක හරි කියලා. 3ක් වෙලත් නැහැ. මට ඔය ඉහළ ඉගෙන ගන්න අභිධර්ම ඉගෙන ගන්න මට ගියේ මාසෙයි. කීයද? හරියටම මාසෙයි. මයින්ද අභිධර්ම පොත් කියවලත් නැහැ. පොත් කළා නැහැ. ඒක මහත්යෙන් මට දවසක් කියලා දුන්නා මම DVD වල තියෙන. ඊට පස්සේ මම රේණුකා පොතර මාසෙන් මම 8 දිනෙකට බලෙන් කතා කරලා ඉගෙනලා මම මේ වගේ වීඩියෝ කරවලා මම YouTube දැම්මා. දැන් තව රටවල් මම 30ක් විතර තියෙන කතා කරලා යන ඔක්කොටම යනවා. මොකද ඒයි මිනිස්සුන්ට නිවන් දකින්න මිනිස්සුගේ ඇතුලේ විශ්වාසය තියෙන මොකද්ද ගොඩාක් බර වචන ඕනේ. දැන් ඔයාලා දන්නවා මම ඒව දන්නවයි කියලා. දන්නවා. ඒක කියනවා නම් ගෙවන්න ඕන. ඒ මාසෙට මම පැය දෙකයි නිදාගත්තේ දවසට. දෙකක් නිදාගත්තේ නෑ සමහර දවස්. විතර අමාරුයි තමයි චිප් එක ඔළුවට දාගත්තේ. චිප් එකක් තියෙනවා චිප් එකක් තියෙනවා. පොත්වල තියෙන data අල්ලලා ස්කාලා බාගත්තා. මම හිතන්නේ ඒකත් අහන්න. ශබ්දාව ප්‍රශ්න තියෙන සැක තියෙන ඔක්කොම ඒක අහන්න ඇති මෙතන. ආහාරයේ සැකේ නැති කරගන්න. නමුත් තමන්ට කරන්න තියෙන දේ එච්චර ගැඹුරු මේ වචන ඔළුවේ තියාගෙන කරන්න තියෙන දෙයක් නෙමෙයි. ඒක
මේක තමයි අභිධර්මයේ මුලදී මම ප්‍රැක්ටිකල් උගන්වනවා. ඒකේ 25 පන්නව තියරි උගන්වනවා. 25 පන්නව ප්‍රැක්ටිකල් වලට බර කරනවා. ඒ කියන්නේ අර මම්ම කියා දීපු සියලුම දේවල් මම හිතින් අයින් කරනවා. ඒක තේරුම් ගත්ත අය ඉක්මනට නිදහස් වෙනවා. නැති අය තාමත් චාට් හදා ඉන්නවා. මටත් වඩා ඔබට ඒගොල්ලෝ එක කරන්නේ. වක්කදා දෙනවද? ඒගොල්ලෝ මහ දිග චාට් හදලා මගෙන් හරි වැරදි අහනවා. දැන් මෙතෙන් ආව සමහර අය අහනවා ඔබ ආන්නේ මේවා කියලා දෙන්නේ නැද්ද? ඔක ඔයාලට ඕන නම් අහන්න කියලා දෙන්න. ඉතින් ඊළඟ දවසේ ඉන්නේ. ඇයි ඒව තමයි ඕන. අයිත් බලයක් වෙනතුරු තයිත් කියලා දෙනවා. අයිත් මේව කියයි යනකොට ප්‍රඥාවන්ත මේක අවබෝධ කරලා ඉවර වුණාම අයිත් අනිත් මිනිස්සු ආවා අයිත් මම මේ වගේම එකක් කියලා දෙනවා. ඒවා ප ဋ ාණි කියලා දෙනවා. මොකක් කියලා දෙනවද? ප ဋ ාණි. ඊළඟ අයිත් මම දන්නවා. අර දැනුමෙන් නිවන් දකින්න හදන ඔක්කොම ඒකට එනවා. අයිත් ඒකෙන් ටිකක් අරගෙන මාර්ගය කියලා දෙනවා. මට කන්න නැති වුණා බොන්න නැති වුණා මට අක් ගාලා මේක කියනවා. වාහන නැතුනොත් යන්න තංගා ගන්න නැතුනොත් පරදලාදාර මේක කිව්වම හරි. දැන් කියන දෙයට ඇත්තටම එකතු වෙලා හිත නිදහස් කරගන්නේ ප්‍රඥාවන්ත මිනිස්සු විතරයි. මොන මිනිස්සුද? බොහොම නිදහසේ ජීවත් වෙන්න. පස්පව දසකුසල් කරන්න අවශ්‍ය නැහැ එක කෙරුණොත් බුරාම් ගන්න එපා විවෘතව කියලා ඒක හිත නිදහස් කරගන්න. මනසේ ප්‍රඥාවට ඉඩ දෙන්න. මොකටද ඉඩ දෙන්නවනේ? ප්‍රඥාව කියන්නේ දැනුම නෙවෙයි. මනස නිදහසේ තියෙනකොට මනසේ ස්වභාවය අවබෝධ වීම තමයි ප්‍රඥාව. මනසේ ගලන රිද්ම් එක තේරුම් ගැනීම තමයි ප්‍රඥාව. මොකද මනස ගලන රිද්ම් එක? යුනිවර්සල් රිද්ම් එක. ඒක 2600කට එහා වචන වලින් කියනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි තමයි මනසේ රිද්ම් එක. වෙනස් වෙවි අලුත් වෙනවා. වෙනස් වෙවි අලුත් වෙනවා. අලුත් වෙවි වෙනස් වෙනවා. වාක්‍යවල වෙනස් වෙවි අලුත් වෙනවා. අලුත් වෙවි වෙනස් වෙනවා. ඒකට කිසිම කෙනෙක්ට බලපෑම් කරන්න බෑ. ඒ දිහා බලාගෙන හිටියොත් සතුටින් ඉන්න පුළුවන්. ඒකට අභියෝග කරන්න යන හැමෝම මොකක් වෙනවද? මානසික විශාල ව්‍යසනයකට දුකටපත් වෙනවා. මේ පොතේ තලයේ මිනිස්සුන්ට වෙච්ච දේ සිද්ධ වෙනවා. මේ පොතේ තලයේ මිනිස්සු ස්වභාව දහමේ රිද්මයට අභියෝග කරන්න ගියා. දැන් මේ පෘථිවියේ ඕට ජීවත් වීම ලේසි වෙලා නැහැ. මේ මුළු ලෝකයේ දිහා බලාගෙන ඉන්න වෙනකොට ලෝකයේ තියෙන ඒ සිරියාවන්තකම විඳලා සතුටින් ජීවත් වෙලා මැරලා යන වෙනකොට ඒගොල්ලෝ නිත්‍ය සංකල්ප හදාගෙන ඒ පස්සේ හඹාගෙන මේ පෘථිවිය මේ විශ්වයේ සබාධම විදම් එක ජය ගන්න හැදුවා. මොකක් වෙනවද? අන්න ජපානයේ ෆුකුසිමාවල විශාල රසායනික දේවල් මුහුදට මිශ්‍ර වෙලා සතු ගානක් මැරෙනවා. ඒක නිසා මිනිස්සුන්ට දැන් විශාල ප්‍රශ්නයකට අද මුහුණ දීලා ඉන්නවා. ඇලස්කාව දක්වා ඒක විකාශයට වෙනවා. මොකක් කරන්නේද? නිත්‍ය සංඥා හදලා මේ ලෝකය අල්ලගන්න. ස්වභාව දහමේ රිද්මේ මනුස්සය අයින් වෙන මොකක් වෙනවද? මානසික පීඩනය, මානසික ආතතිය එන්නම වැඩි වෙනවා. يعني ස්වභාව දහම ගලන විදියට අනුව ජීවිතය අයින් කරගත්තාම, හිතෙන් අයින් කරගත්තාම, නව සංකල්ප කරා හඹා ගියාම මොකක් වෙනවද? එයාගේ මනස එන්නේ පීඩනයට, ස්ට්‍රෙස් එකට සෑහෙන විශාල ව්‍යසනයකටපත් වෙනවා. එහෙනම් මනුස්සයන්ට සතුටින් ඉන්න තියෙන එකම දේ මොකද්ද? ස්වභාව දහමේ රිද්මයෙන් එළියට ගිය මනස නැවත ස්වභාව දහමේ රිද්මේ වෙතට අරන් එන්න ඕන. මොකක් වෙතට අරන් එන්න ඕනද? ස්වභාව දහමේ රිද්මේ වෙතට අරන් එන්න. අරන් එන්න. මනස සතුටින්, ප්‍රීතියෙන්, පස්සද්ධියෙන් විනාය. මනස විමුක්තිය කරා යනවා. මොකක් කරා යනවද? ඔන්න බොජ්ජංග ධර්ම වල කියන්නේ ප්‍රීති සම්බොජ්ජංග, පස්සද්ධි සම්බොජ්ජංග. ඒ කියන්නේ මොනවද? ස්වභාව දහමේ රිද්ම් එකට ලං වෙන්න මනස ප්‍රීතිය පස්සද්ධිය පිරලා යනවා. ඔබේ පිරලා යනවද? ප්‍රීතිය පස්සද්ධිය සහැල්ලුවේ පිරලා. මෙතන ඉන්න ඕනම කෙනෙක්ට යමකට ස්ට්‍රෙස් තියෙනවා නම් ඒ තමයි විශ්ව යථාර්ථයෙන් ඔබට මනසේ පරිකල්පණය කියපු නිසා. මොකද අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි තේරෙන භාෂාවෙන් කියනවා. අන්න ඒක තේරුම් නොගෙන නිත්‍ය සුඛ ආත්ම සංකල්ප වල මනස ඇවිද්දවන නිසා. බුද්ධ වචනයක් තියෙනවා. අනිච්චවත සංඛාරා උපාද වය දක්ෂ. උපාදිත්වා නිරුද්ධති ඒසං ඕප සම්පස්ස. ඔය කොහෙද කියන්නේ?
තුන් පාරක් කියනවා මතක වස්තු පූජා කරනවා. අනිත්‍යා කියනකොට ඔක්කොම මුල දෙරි කරගෙන අමුල් කරගෙන දැන් ඔගේ අන්තිම වචනේ තේසා රූප සමෝ මහ විශාල සැපයකටපත් වෙනවා කියලා. හැබැයි කාගෙට මුර මිනිස්සු මුණ මොකක් කරනවද? අන්න ඒකට ගිහිල්ලා තිරියන් එක හරියට තේරුම් අරගෙන නැහැ මිනිස්සු. ඒකෙන් ඉතින් මිනිස්සු හිතන්නේ ගාථාවෙන් කියන්නේ මොකද්ද? මහා ශෝක ජනක කතා කියලා. අපේ ස්වාමීන් වහන්සේලා ඔයිස් එක හදලා තියෙන තැන. ඒ කියන්නේ මනස ශෝකයට පත් වෙනවා. ඒගොල්ලෝ හොඳට බලන්න මලකෙවල් වල තුන් පාර කියනකොට මේ වටේම ඉන්න තේරෙන්නේ නොතේරෙන්නේ ඔක්කොම මොකක් වෙනවද? මලක් පර වෙනවා වගේ මූණු පර වෙනවා යනවා. ඒක කියන්නේ මූණ සතුටින් පිරෙලා මේ ගිලිච්ච ඇස් පෘථිවි තලයට විවෘත වෙලා ඇස් කාන්තිමත් වෙන කතාවක් කියන්නේ. උදා. අනිත්‍යවත සංඛාරා මේ ලෝකේ මේ මනසේ බාහිර ලෝකයේ සකස් වෙන සෑම දෙයක්ම මොකක් වෙනවද? වෙනස් වෙනවා යනවා. මොකක් වෙලා යනවද? වෙනස් වෙනවා. උපාද වය ධම්මිනෝ උපදී නැති වෙනවා යනවා. ඉපදී නැති වෙනවා. ඔක කවුරුහරි දැකලා ඔක තේරුම් ගත්තොත් ඔක ගොඩාක් සතුටින් ගොඩාක් ප්‍රීතියෙන් විමුක්තිය අමෘතය වළඳවන සතුටින් ඉන්නවා. තේසා රූප සමුදු මහ විශාල සැපයකටපත් වෙනවා. එහෙනම් අපි ඒ ගාථාවේ තියෙන උදාහරණයෙන් මහා වැරදි හැඟීමක් අපේ මනසට දීලා තියෙනවා. දැන් කෙනෙක් හිතේ මැවෙන දේවල්, හිතේ හැදෙන දේවල් විනාශ වෙවි යන හැටි දකිනකොට එයා බලාපොරොත්තු හදාගන්න යන්නේ. මොකක් හදාගන්න යන්නේ නැද්ද? ඒ වගේම එයාට හැමතිස්සෙම හම්බ වෙන්නේ බ්‍රෑන්ඩ් නිව් ලයිෆ් එකක්. මොන ලයිෆ් එකක්ද? අලුත් ජීවිතයක්. ඉතින් අලුත් එක කාර්යයක් හම්බ වෙන කොච්චර සතුටක් තියෙනවද? නේ? හැමෝම හොයන්නේ අලුත් බඩු. හම්බ වෙන්නේ පාවිච්චි කරපුවා. ඇයි? මනස පාර නැහැ. මනස ඉතිහාසයේ ජීවත් වෙන්නේ. හත් අතීතයක ජීවත් වෙන්නේ. සතවර්ෂ ගණනාවක් පරණ ලෝකෙක ජීවත් වෙන්නේ. නේ? ඔක යුරෝප ජාතික ස්වාමීන් නම යුරෝපයෙන් ඇවිල්ලා මහණෙලාගේ අනිත්‍ය පිළිබඳව දේශනාවක් කරලා තියෙනවා. ඒතර සුදු ජාතිකයෙක් කිව්වලු ඔය දේශනාව කරන්න එපා. අපේ මනස නෙගටිව් තින්කින් වලට යනවා. මොන තින්කින් වලට යනවද? මේ ජීවිතේ පා වෙනවා. හරියන්නේ නැහැ. පාළු වෙනවා. කාන්ති වෙනවා. ඒතර යාගේ දුවාසල අවුරුදු 14යි. එයා නැගිටලා කිව්වලු තාත්තා එහෙම කියන්න එපා. මේ සියලු දේවල් වෙනස් වෙලා යන්නේ නැත්නම් මම ලොකු ළමයෙක් වෙන්නේ කොහොමද? මම කියන්නේ කොහොමද? මම ලොකු ළමයෙක් වෙන්නේ කොහොමද? මම වැඩිහිටියෙක් වෙන්නේ කොහොමද? මම මේ ලෝකේ තනියෙන් ඇවිත් යන්නේ කොහොමද? මම කියන්නේ නැද්ද? ඒ නිසා වෙනස් වීම පිළිබඳව ප්‍රඥාව තියෙන කෙනා බලන්නේ එක විදියට, දුෂ්ප්‍රඥා බලන්නේ තව විදියකට. වද වෙනස් වීම කියන ස්වභාව ධර්මයේ රිද්මේ කවුරුහරි ප්‍රඥාවන්ත මිනිසෙට ඒක තරම් ලස්සන වචනයක්. ඒක තරම් ලස්සන තේරුම් ගැනීමක්. ඒක තරම් අලුත් ජීවිතයක් ප්‍රාණයක් වෙන තවත් වචනයක් මේ ලෝක ධාතුවේ නැහැ. තවත් තේරුම් ගැනීමක් මේ ලෝක ධාතුවේ නැහැ. හැබැයි හැම දෙයක්ම වැරදියට තේරුම් ගන්න, වැරදි සංකල්පම හදාගන්න මනුස්සයෙට අනිත්‍ය තරම් ජීවිතේ පා කරපු දෙයක්. වලාමට අනවන දෙයක් තවත් නැහැ. ඇත්තද බොරුද? ඇත්තද බොරුද? සම්පූර්ණ. ඔය මේ බුද්ධ වචනේ වෙනස් වෙනවා. අපි ආයිත් හරි එක හරිතන පිටවන්න ඕනේ. හරි එක හරිතන මේක තමයි අනිත්‍ය. මේක තමයි පස්සද්ධිය. මේක තමයි සතුට. එතන මිනිස්සු තේරුම් ගන්නවා. එතකොට මට ඇහිලා තියෙනවා මේ දේශනා මුලින් උගන්වනකොට. මොකද්ද? ඒකට මේ තරුණා එක්කන් එන්නේ නැහැ. මම ගාල්ලේ නගරය අපේ ගමට කිට්ටෝ පන්තියක් කරා. ඒකට අපේ ඉස්කෝලේ ගුරුවරු වෙන ඉස්කෝලවල ගුරුවරු ආවා. ඒ DVD එනක හැම කෙනෙක්ටම මේ කාලේ DVD එකක් දෙනවා. ගෙදර ගිහිල්ලා අහන්න. මොකද කියා දෙන දේවල් එච්චර හොඳට මතක නිසා. හරි. එතන ගියාම මොකද හොඳට ඉගෙන ගන්න ළමෙක් A level කරන ළමෙක් ওই DVD ටික අරගෙන එකපාරට කොහෙන්ද අන්තර්ජාලයට ගිහින් හොයාගෙන බලන්න ගත්තම අම්මා එයාට හම්බෙච්ච DVD කුඩු කරලා දැම්මලු. මොකක්ද දැම්මද? તો A level විභාගයේ ජීවිතේ ජයගනි ඕව අහන්න ඕන අපි වගේ වයසට ගිය කට්ටිය. ඒ ළමයා ඇවිල්ලා මට ඔයාලට කවුද? ඔය අපි මම ওই DVD වල වැඩිපුර කියන්නේ මොකද්ද? මේ හිත අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ කියන්නේ ජීවිතේ රැලි වැටෙන එක තමයි අනිත්‍ය කියලා හිතාගෙන බලහන්නේ.
දැන් සමහර එක පවුලක් තිබුණා මේ මහරගම පැත්තේ. ඒ ළමයාත් අපේ වයසේ. එයා අම්මා කියලා කොහොම හරි පන්තියට එක්කන් ආවේ. මම මොහය කරන දවසේ එයා පොත උපාධියක් කරලා රස්සාවක් කරන එයා අසාද බඳුනේ එයා තීරණය කරන් බඳින්නේ මේ ධර්මය හදාගෙන සතුටින් ජීවත් වෙනවා කියලා. එයා මගෙන් ඇවිල්ලා මට අම්මා විතරයි ඉන්නේ. මට පැවිදිලා අම්මට සලකගෙන මගේ හිත හොඳට හදාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එයා පැවිදියට තීරණය කරා. අම්මා මට කෝල් එකක් දීලා මට heart attack තියෙනවා. ඔබ වහන්සේ වහාම පුතාට කියන තීරණය අයින් කරගන්නේ කියලා. ඔබ වහන්සේ මේ කියන බරවලින් අපේ ජීවිත දැන් අවුල් වෙලා තියෙනවා. මොකක් වෙලා තියෙන්නේද? අවුල් වෙලා තියෙන්නේ. මම වයසට ගිහිල්ලා හිත හදාගන්න ඕන නිසා පුතා අන්තිමට මේකට ඇබ්බැහි වුණා. තමුන් වහන්සේගේ බණ කියන නතර කරන්න. තරුණයිද මොනායටද? ජීවිතයට. ඒ කියන්නේ මේ වයසට ගිය උන්දලා හිතාගෙන ඉන්නේ 60 පැනලා 55 පැනනට පස්සේ උන්ට රිටයර් වෙන්නේ එකේ පාඩුවේ ඉන්න තියෙන කතාවක් මේ අපි කියන්නේ කියලා. අපි මේ ආමන්ත්‍රණය කරන භද්‍ර යවුවනේට උන්ගේ ජීවිතේ, උන්ගේ සතුට, උන්ගේ ආධ්‍යාත්මය, උන්ගේ ස්පිරිචුවල් එකක් මේ කතා කරන්නේ. උඩ මේ ලෝකේ තලයේ සතුටින් ඇවිදලා යන්න ඕන විදිහ අපි කතා කරන්නේ. ඕනෝන්ගේ අම්මලා තාත්තලා කියා දෙන ලෝක වලට ගිහිල්ලා ස්ට්‍රෙස් වෙලා අමාරු වෙලා මානසික රෝග හදාගෙන අවපීඩනයට ලක් වෙන එකකින් ගලව ගන්න කතා කරන්නේ සතුටින් ආධ්‍යාත්මික සතුටක් කියන්නේ. ඒකට එක පැවිදෙන්න ආපු හාමුදුරනම ලස්සන කතාවක්. අපේ අම්මලා අපි කුඩු ගහනවට ගංජා ගහනවට කැමතිත් නැහැ. අපි හොඳටම ධර්මානුගමනය කරනවට කැමතිත් නැහැ. දෙමාපිය කියන්නේ හරි හිතා ගන්න බැරි જાතියක්. හොඳ ටිකක් බණ අහලා ටිකක් කාලා දීලා පාඩුවේ ඉන්නවනේ ඒගොල්ලෝට එච්චරයි බණින්න ඕන. මොකේ මොනද? බණ. ඒක කුඩු ගහලා ගංජා ගහලා ඒ පන්න එකක් අරගෙන මේ පැත්ත බලනවට කැමතිත් නැහැ. මේ කියන දේ උපරිම කරනවට කැමතිත් අරුම පුදුම જાතියක් තමයි අම්මලා තාත්තලා. ඒ කියන්නේ උන්ට ඕන උන්ගේ ළමයි උනුත් එක්ක කාලයක් ගත කරගන්න බඩක් කියනවනම් අම්මා කියන්නේ රත්තරන්. අම්මා කොච්චර උදව් කරලා තියෙනවද? ඔබට අම්මා තරම් වටිනා කෙනෙක් නැහැ. අම්මා අත්හැරලා යන්න එපා. බැන්දත් පෞල් ජීවිතේ කඩාගෙන හරි දෙවව්පියන්ට සලකන්න. එහෙම කියනවනම් අපේ උන්දලට ඊට වඩා සතුටක් නැහැ. ඒ බැඳීම තව තව තද කරනවා. මොකක් කරනවනම් ඒ බන්ධනේ තව තව වැඩි කරනවා. අන්න බාන. අන්න මං. ඒ තරම් මේ බුදුදහම පිළිබඳව හරිම දුර්වල ආකල්පන තමයි බුදුන් වහන්සේ බුදුහාමුදුරට බැඳීම අයින් කරන්නේ. මොකක් කරන්නේද? බැඳීම අයින් කර යුතුයකම් කරනවා කියන්නේ. බැඳීම් තියාගන්න අම්මා තාත්තා ගණන් ගන්න හිතේ යුතුයකම කරා ඉන්නේ. මොකක් කරාද? අපි කියන්නේ ඒ වගේ. මහා කරදරයක් මේ ඔක බැඳිලා ඉවරලා අම්මා කවවත් දන්නේ නැහැ. අම්මට කෝල් කරා ගන්න වෙයි දන්නේ නැහැ. පිස්සු පීකුද වෙනවා. එහෙම නෝ ලෙඩ වුණා නම් බෙහෙත් දුන්නා, කන්න බොන්න දුන්නා, හොඳට ජීවත් වෙන්න සලස්සුවා. ඕනනම් ධර්මයේ කියලා දුන්නා. එච්චරයි. ඊට හදයක් කරන්න කියලා මොකව වෙන්නේ? දෙන්නටම අඩාගෙන ඉන්න වෙන්නේ. වක් කර කර දිනේද? අපිත් මෙහෙ ඉන්නවනේ අපි මේ සලකන්නෙත් නෑ බලන්නෙත් නෑ මේ මන් දන්නේ නෑ කීක එහෙම නෑ. අවශ්‍ය යුතුයකම කරා කන්න බොන්න හිත හදාගන්න ලෙඩ වුණා මම බලා ගන්නම් ඊට එහා තියාගන්න. හරියට කුමාර කස්සප හාමුදුරුවෝ. මොන හාමුදුරුවෝ වගේද? කුමාර කස්සප හාමුදුරුවෝ. දැන් මේක කියනකොට හිතෙනවා පොඩියව පහුවෙල එකම වෙනවා. අපි කියන්නේ ඇත්ත කතාව. මොන කතාවද? බුද්ධ වචනේ අපි කියන්නේ. ඒ කුමාර කස්සප හාමුදුරුවෝ කියන්නේ යාට අර 아무තු ජීවිතයක් නුරුමෝනේ. මොකද ඒ භික්ෂුණීන් වහන්සේ නමක් වෙලා බඩ ලොකු වෙනකොට දේවදත්ත හාමුදුරුවන්ගේ පැත්තේ තමයි හිටියේ අයින් කරේ. යා මොකද කරන්නේ රිජෙක්ට් කරයි. එතන හිටියොත් ඊට පස්සේ දැන් කන්න බොන්න මිනිස්සු අපහදිනවා. දේවදත්තට ඕනේ මිනිස්සු පහදව ගන්න. මිනිස්සු මොකක් කරගන්නද? කොහොම හරි මිනිස්සුන්ට ඕන විදිහට ෂැඩියුල් එකක් හදලා මිනිස්සු තියාගන්න. දැන් මේ බඩක් ආවට පස්සේ මොකද වෙන්නේ? මම කන්න නැතිව බොන්න නැතුව අපහදිනවා. එළෙවුවා. එළෙවුවට පස්සේ කොහෙට ගියාද? බුදුහාමුදුරුවෝ ඉන්න පැත්තට ගියා. ගිහිල්ලා කිව්වා මට මේ ප්‍රශ්නේ උනේ බුදුහාමුදුරුවනේ මොකද්ද? මේක කලින් වෙච්ච දෙයක්. මම මේ පැවිදි වෙලා කරගත්ත දෙයක්. මේ දැන් මම දේවදත්ත එළෙව්වා. ඒ පැත්තේ කට්ටිය මම එනවා. දැන් මට සරණක් නැහැ. පිහිටක් නැහැ. බුදුහාමුදුරුවෝ දැන් ඕක මට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඕක කොහොම බෑ. රටේ නීතියට අනුව සමාජ සම්මතයට ඔප්පු කරනවා. ගෙනාවේ කාලේ තියෙන රජවරුන්ට කියලා පරීක්ෂණයක් කරලා බලන්න කිව්වා මොකද්ද? කවදද වෙලා තියෙන්නේ?
කළ බලන්න. එහෙම තමයි බුදුවරුන්ගේ වැඩ. ප්‍රායෝගිකයි. මොකද්ද? බුදුහාමුදුරුවෝ කෙලින්ම කියන්නේ අවක හරිය කියලා. ඒක ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නන. එහෙමද නැද්ද? ප්‍රායෝගික පරීක්ෂණේ ඒ කියන්නේ මොකක්ද දාගන්නද මෛත්‍රී පාලට අරවට නම් අර දාන මේක ගන්න. සමි මොකද්ද කියන්නේ? දානවා 3 මාසේ කණ්ඩායම. ඒව නම් උත්තරේ ඉන්නේ නැහැ. ඒ වගේ කතා. ඒක තමයි ප්‍රායෝගිකයි ඒක. හරි ඇත්ත නැත්නම් හොයාගන්න. ඒකට මොකද්ද කියන්නේ? මොකද්ද? කමිටු රැසීමක්ද? හරි ඒ නිසා ඒක දාලා ඒක ආවා මොකද ඒක ප්‍රශ්නේ නෑ බුදුහාමේ නම් මෙයාට සිවුරු අරින්න ඕනේ නෑ. සේරම දේවල් ඔය දෙන්න කියලා පැහැදිච්ච අයට කොහෙන්ද දුන්නා දරුවා හම්බුණා. හම්බුණාම දැන් කිරිවිල ඒ ආදරේ මෞසෙනිය හත ඇවිල්ලා දැන් අවුරුදු දැන් අර කුමාර කස්සප හාමුදුරුවෝ හැදෙන්නේ කොහොමද මෙහෙණින් වහන්සේලාත් එක්ක විසුණු වහන්සේලාත් එක්ක ඒව ඇහෙනවා කියන කතා ඇහෙනවා ජීවිත කතා දැන් පුංචි කාලේ ඉඳලා පණිවිඩය ඇහෙනවා. එහෙනම් තේරුණා අවුරුදු 7 ක හොඳට තේරෙන්න ගත්තා. මහාන වෙන්න ඕනේ. මොකක් වෙනවද අම්ම ගොඩාක් කැමති වුණා. මහාන වුණා. මහාන වෙච්ච දවසේ මම සතුටට මගේ පුතේ කියලා ගසලා තමසි වැඩක් කරගන්න. මම යන්නේ. අන්න ඒ වෙලාවට බුදුබණ මතක් මේ කාලේ කුමාර කශ්‍යප මහත්මයා වැඩ. බුදුහාමුදුරුවෝ කිව්වනේ අයියෝ අයි වැරදිලා. මොකක් වෙලාද? අන්න ඒ වගේ නේද? අවස්ථ දෙක කරා. ඊට පස්සේ නැත්තම් මල කරදරයක් නේ ජීවිතේ. මොන කරදරයක්ද? මල කරදරයක්. අනවශ්‍ය දෙමාපියෝ වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, දරුවෝ අනවශ්‍ය ලෙස බැඳීම ඒගොල්ලන්ටම කරදරයක්. අපිට නෙවෙයි කාටද? ඒ මිනිස්සුන්ටම කරදරයක්. බැඳුනහම මොකද වෙන්නේ? වෙලාවට එන්න ඕන. නැත්තම් මන් ඩිවෝස් වෙනවා. වෙන්නේ නැහැ. එහෙම තමයි කියන්නේ. වෙලාවට ඉන්න ඕන, වෙලාවට යන්න ඕන. ෆෝන් කෝල් එකක් ආව දුරට යන්න බෑ ළඟ ඉඳන් කතා කරන්න ඕන. මල කරදරයක් නේ දැන් ඉන්නේ. තමන්ටත් කරදරයක්, අනුන්ටත් කරදරයක්. දෙන්නටම සහගයක් නෑ. මනස අනවශ්‍ය ලෙස බැඳුණා. ඇලුණා. බුදුහාමුදුරු කියන්නේ මොකද්ද? ජීවත් වෙන්න, රස විඳින්න, බැඳෙන්න එපා, ඇලෙන්න එපා. යුතුයකම විතරක් කරාම හොඳටම ඒක බුදුන්ගේ පණිවිඩය. බලයන් ලංකාවට වඩා හොඳ මෙහෙ තියනවා කියලා හිතනවනේ. එහෙනම් හිතෙන්න ඕන. ඔයාලා ඒකට දර්ශනේ වල තේරුම් ගන්න තියෙන ජීවත් වෙනවා කියලා. අපේ රටේ මොකද වෙන්නේ? අපේ රටේ බුදුබණ වරද්දගත්තා. මිහිඳු මහරහතන් වහන්සේගේ නම් පණිවිඩේ වරද්දගත්තා. දෙමව්පියන් හා ළමයි ඕනට වඩා බැඳිලා අවුරුදු 18ක් පැනලා අම්මත් එක්කයි ජීවත් වෙනවා. අම්මත් එක්ක කොලේ යන්නේ. එහෙම ඩයලොග් තියෙනවා. අවුරුදු 35 පැනලා අම්මාට දාන හැම එකට. කරදරයක්. මොකද? කරදර. අවුරුදු 16ක් යනකම් හොඳ නරක කියා දුන්නා. ජීවිතේ කියා දුන්නා. මොන ලෝකයේ විතර තනියෙන් ඉගෙන ගනින්. තනියෙන් තේරුම් ගනින්. තාත්තට. මොකක් කරාද? උටත් දහසුවතොට මහන්සි වෙලා මේ ලෝකේ තේරුම් ගන්න. ලෝකේ ආස්වාදය ආදීනේ තේරුම් ගන්න. එච්චරයි. දෙමාපියෝ දහස්. අයි ඒගොල්ලන්ට අවශ්‍ය උදව්වක් තියුණොත් කරා පාඩු වේටියා. මේක මල කරදරයක් නෑ. ඒ ලෙවල් කරලා කැම්පස් ගිහලා බැඳලා පස්සෙත් අත දාන්න. දැන් නිව්සීලන්ත හිටිය කියලා කල්චර් එක වෙනස් වෙලා නැහැ. ඇත්තද බරුද? 35 තාමත් බලනවා. හැමදාම උදේටත් කෝල් කරන, දවල්ටත් කරන, රැටත් කෝල් කරන. හැබැයි ඉන්නේ කොහෙද? නිව්සීලන්ත. මේ කෙනෙක් ආ නිව්සීලන්ත වෙ ඉන්නේ. ඔක්කොම ඉන්නේ කොහෙද? ලංකාවේ. මේගොල්ලෝ බලන්නේ ලංකාවේ නිව්ස් නිව්සීලන්ත නිව්ස්. බොඩි එක විතරක් බලන්න කොහෙද? හද්ද ලංකාවේ. ඒක නිකන් අර ඒක නිව් වර්ෂන් එකේ යන්නේ ඒක මොකද්ද? පුරාණ ලදූපත් මානසිකත්වය. ඇයි ඒක තේරෙනවා මේ කාලේ මම හිටියා බිස්බෙන් මට හොඳටම තේරෙනවා. මම ඇත්තම කතා කරනවා වහන්සේ අපි නිසා තමයි දැන් අපි හොටල් එකකින් ගිහලා හරි දාන ටිකක් බලන්නේ. ඒකෙන් නලදුවක් බලනවා අම්මෝ. ඔන්න ඇවිල්ලා විනාශ වෙනවා. එහෙම වෙන්නේ බබේ ලෝකේ අලුත් විදියට හිතන්න අලුත් විදියට ජීවත් වෙන්න. දේවල් වලට ඇලෙන්න එපා. දේවල් වලට ගැටෙන්න එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. ලස්සරට ඉන්න මොකක්ද භෞතික ලෝකේ යථාර්ථය හොයන්න එපා. ඒකේ අර්ථය හොයන්න එපා. මොකක් හොයන්න බාද? මේ ලෝකේ අර්ථ හොයලා ගන්න එපා. අර්ථ හොයන මිනිස්සු තමයි කඩාගෙන වැටෙන්නේ. තේරුම් ගන්න මේ ලෝකේ අර්ථයක් නැහැ. අර්ථයක් නැති නිසාම කීන විදියට ලස්සරට ඉඳලා ජීවත් වෙනවා. අපිට මේකේ අර්ථයක් ගන්න බෑ. මේ පදාර්ථ ලෝකේ අර්ථයක් හොයන හැම කෙනෙක්ම මානසික වැටෙන. ඒගොල්ලෝ තමයි ස්ට්‍රෙස් වෙන්නේ. මොකක් වෙන්නේද? ස්ට්‍රෙස් වෙන්නේ. ස්ට්‍රෙස් කියන්නේ මොකක් කරන්නේ? මේ ලෝකේ ඇත්තක් තියෙයි කියලා විශ්වාස කරලා හොයාගෙන ගිහලා ඒක වෙන්නේ නැති වුණා මනස කඩාගෙන වැටිලා. එතන මම කියන කතාව මොකද්ද?
මේ මායා ලෝකේ, මේ සංඥා ලෝකේ ඇත්තක් හොයන්න එපා. හොඳට ජීවත් වෙන්න. මහා මරණකම් සල්ලිතුරු කරන්න එපා. හොඳට කන්න පොන්න, හොඳට අනිත් අයට කන්න පොන්න දෙන්න. නැත්තම් ඉල්ලගෙන කන්න. හොඳට ජීවත් වෙන්න. මොකද? දැන් ලේසිද නැද්ද? ලේසි. හැබැයි මේ කියන අය හැමෝම විශ්වාස කරන්නේ නැහැ. ඇයි ඒ? ඒගොල්ලන්ට නිවන් දකින්න හිත හදා ගන්න ෂෙඩියුල් එකක්, ටයිම් ටේබල් එකක්, මාර්ගයක් ඒගොල්ලෝගේ තියෙනවා. සමහරට ඒකට ගැලපෙන්නේ නැහැ. උන් කියන ඒවා නම් ලස්සනයි. හරිම හොඳයි. ප්‍රැක්ටිකල්. ඒක අපිට ගැලපෙන්නේ නැහැ. මෙතනින් යන 175 කේම හිතනවා. කියන ඒවා අලුත් වගේ තමයි. ආගෙන ඉන්න පුළුවන්. කියන කාරණෙන් කාරණයට ගැලපෙලා යනවා. හැබැයි අපි දන්න එකට ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඔහෙලා කරන එක දන්න එක තව කරන්න. මම කවදාවත් එපා කියන්නේ. කරන්න බලන්න. සැනසීමක් සතුටක් එනවද? අනේ කී ඉන්නවද කියලා. පුළුවන් නම් මේ විදිහට මේවා අහලා හිත හදා ගන්න. බලන්න ජීවිතේ නිකන් ගලාගෙන ගිය පාරක් වගේ හමන හුලඟක් වගේ පාරක් අතෝකේ ගලාගෙන යනවා. හුලඟාවට පාර තියන්නේ නැහැ. නේ? කොහෙන්ද එනෝ? කොහෙද? දැන් කිසි පාරක් නෑ මාක් එකක්. මේ වගේ ජීවත් වෙනවා. නැත්තම් කොහෙද? පල්ලෙච්ච මඩවලක් වගේ එන තමයි ජීවිතේ ගඳ ගන්න. එක ඒවා අල්ලගෙන එකතු කරගෙන එන්න පල්ලෙට කුණු දාගෙන ජීවිතේ හිම හිතන්න එපා. ජීවිතේ හැම මොහොතකම වෙන්නේ හොඳම දේ කියලා හිතන්න ඕන නේද? හොඳම දේ. ඒක තමයි හොඳම දේ. හොඳම විදිය, ලස්සනම විදිය. උපහාසක අතප්පයක් එන්නත් එහෙම තමයි. ඔව්. එහෙම තමයි. ඒක තමයි ලස්සනම විදිය. මොන විදියද? ලස්සන. කාටද එහෙම හිතන්න පුළුවන්? එහෙම හිතන්න බුද්ධ ශ්‍රාවකය. මොන ශ්‍රාවකයද? එච්චර හයියක් තියෙන ඒගොල්ලන්ට. අතක් කැඩුණා ලස්සනයි. පිස්සු කියන්නේ. පිස්සු නෙමෙයි ඒක තමයි ලස්සන. කතාවක්. උපමා කතාවක්. ඔය අහලත් ඇති. ඒක රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා හොඳ පුරෝහිත කෙනෙක්. මොන පුරෝහිත කෙනෙක්ද? හොඳ පුරෝහිත. ඉතින් යාගේ මොකක් හරි රජතුමා අහුව කියන හරිම හොඳයි. වැඩි හොඳට නියමටම සිද්ධ වුණා. මොකද කියන්නේ? හරිම හොඳයි. වැඩේ වෙන්න ඕන විදිහට නියමටම සිද්ධ වෙලා තියෙනවා. මොනවා කිව්වත් ඒක තමයි කියන්නේ. ඒ අපේ යාතිය ඩයල් එක. ඊළඟ දවසක් මේ රජතුමා යනලු දඩේම. එයා නිකන් රජවල හන්ටින් ගිහිල්ලා තියෙනවා. දැන් මහින්ද මහරහතන් වහන්සේ ලංකාවට එනවා මේ. කවුද? දැන් අයත් හන්ටින් තමයි වෙලෝ වැඩක් කරන්නේ හන්ටින් තමයි. ඒ කාලෙත් එහෙම තමයි. පුරුද්ද මොනවද? පුරුද්ද අපේ පෙළපතේ පුරුද්ද. අවශ්‍ය රාජකාරී කරන්නේ හන්ටින් යනවා. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ දැන් යනවා දඩේම. ඊයේ දෙවන වෙලා රජතුමා ඊතල හරි තියුණු ඊතලනේ. තමන්ගේ කකුලටම තියාගත්තා. ඇඟිල්ලක් ගලවලා ගියා. පුරෝහිත කියනවා කොහොමද? නියමයි. හරිම හොඳයි. වෙන්න ඕන දේ තමයි වෙලා. ඇඟිල්ල කඩලා ඉමලා ගියා. දැන් ලී ගලකොට මුං එහෙම කියනවා. රජයත් උට දෙන්න. හොඳයි කියලා ආවලු. ලී මේ බැඳගෙන. ආපුගම මොහිනේට දාපන් කියලා. කුණු කරා. කුණු කළ සති දෙකකින් විතර රජතුමා ගිහලා කොහොමද? නියමයි. හරිම හොඳයි. වෙන්න ඕන දේ තමයි. දැන් තියා ඉගේන්ස්ට් එකට වගේ හිටියද පුරෝහිත වහමනේ. ඉගේන්ස්ට් එකට වගේ හිටපු කෙනෙක් ගත්තලු පුරෝහිත කමට. අවුල දැන් කොහොමද ඉන්න කෙනා? නියමයි. හරිම හොඳයි. විශිෂ්ටයි. වෙන්න ඕන දේ තමයි වෙලා තියෙන්නේ. හරි. දැන් මේ පොඩි ඊළඟට ඉන්න කෙනා කොහොමද රජතුමා ගාවට ඉන්න බලබලනේ ඉන්නේ. මේක රාජිතල වගේ. ඊට පස්සේ දැන් අලුත් පුරෝහිතත් එක්කත් කොහෙ යනවලු දඩේම යනවා. කොහොම ගිහලා ඈතට කැලේ ගිහිල්ලා. එතකොට මොකද වෙන්නේ? ගෝත්‍රික කණ්ඩායමක් ඇවිල්ලා මේ දෙන්නම අල්ලගෙන. ගිහිල්ලා බැඳලා අඳුන් ගලවලා ගෝත්‍රිකයෝ වගේ. දැන් ඒවල බිලි පූජාවක් දෙනවලු වාර්ෂිකව. මොන පූජාවක්ද? බිලි පූජාව.
කොළඹ අද දෙන්නෙත් දෙන්න පුළුවන් බිලි පූජා කරන දෙන්න නාවලා ගාලා මල් දාලා චෙක් කරලා බලනකොට එකකින් කැඩිලා නැහැ. ඇඟේ කැලි අඩුව පූජාවට දෙන්නේ. කැඩිච්ච මල් පරවෙච්ච මල් ගේන්නේ නැහැ පූජාවට. දෙන්න ඕන මොනවද? අංග සම්පූර්ණ. කොළඹ මුණා වැඩන්නේ වෙනු පාත්තල දාපක් කියලා යනවා. අර මොකද කරේ පුරෝහිතයා. බිලි පූජාවක් කියලා රජතුමා එනකොට කියනවා මට ඉස්සර හිටපු පුරෝහිත හරියටම හරියට කියලා. වාද හරියටම හරි. ඒ හරිම හොඳයි කිව්ව නියමයි කිව්ව ලේකලා තිකලාත් වෙන්න ඕන දේ තමයි වෙලා තියෙන්නේ. ඇත්තටම ඉඳා කැඩුම් නැත්තම් මම ඉවරයි. ආම්ගම පුරෝහිත එළියට ගත්තා. ඔව් මොකද රජතුමා නෑ. ඔය කිව්වනේ කලකදී ඇඟිල්ල ගන්න හරිම හොඳයි කියලා හරියටම හරි කිව්වා. එතකොට මම අරකට ඇහුවා දැන් මම ඉස්සෙල්ලා පුරෝහිත කෙනෙක් පත් කරගත්තනේ. ඇයි තමුසට ඒකට හරිම හොඳයි කියලා කිව්වේ? තමුසේ ඇයි හිරේ දාපු වෙනත් හරිම හොඳයි කිව්වේ? නැත්තම් ඔබතුමාත් එක්ක අද ගිහිල්ලා මමනේ යන්නේ. කොහොමද යන්නේ? ජීවිතේ කියන්නේ තන්නේ වගේ. ජීවිතේ කියන්නේ අන්න ඒක. අපිට දේවල් සිද්ධ වෙන්නේ. අපිට ඒ වෙලාවට නරකයි කියලා හිතුනට ඒක තමයි වෙන්න ඕන. මේ කලකක් ගිහිල්ලා බලුවම තේරෙන්නේ එහෙම වෙච්ච එක. එදාම තේරුම් ගත්තා නම් ඔච්චර කලබල වෙන්න දෙයක් මොකක් හරි වුණාම කියන්නේ හරිම හොඳයි එක්සලන්ට් වෙන්න ඕන දේ තමයි වෙලා තියෙන්නේ. දැන් කෙනෙක් කියනවා මේ බණ අහගෙන තේරෙන්නේ නැහැ. හරිම හොඳයි එක්සලන්ට් වෙන්න ඕන. එහෙම හිත කිරිපාස්තයක්. මොකද හිත කඩාගෙන වට්ටරවට වඩා ඒක හිත වැටෙන්නේ නැහැ. හිත වැටෙන්නේ නැහැ. හිත වැටෙන්නත් දෙන්න නැති එක තමයි බුදුදහම. හිත වැටුනොත් හිත නැගිටව ගන්න එක තමයි බුදුදහම. බුදුදහම කියන්නේ හිත කඩාගෙන වට්ටගෙන තියාගෙන ඉන්න කියලා නැගිටව ගන්න. වැටෙනවා එකපාරක් වැටුනොත් දහස් වතාවක් නැගිටින ශක්තිය තියාගන්න. ඒක තමයි මොකද්ද? සතර සම්ප්‍රදාන වීර්යය කියන්නේ. මොකක් කියන්නේද? සතර හිත වැටෙන්න දෙන්න. සතර සම්ප්‍රදාන වීර්යය කියන්නේ හිත වැටෙන්න දෙන්න එපා. හිත දුර්වල වෙන්න දෙන්න එපා. හිත හොඳට ශක්තිමත්ව තියාගන්න. වැටුනොත් ඨගාන නැගිටවල තියාගන්න. හැම තිස්සෙම එනර්ජි එකක් වගේ නිකන් මිනිස්සේ දැක්කම ඒ මිනිස්සෙට දහවතාවක් ජීවත් වෙන්න හිතනවා වගේ තමයි ජීවත් වෙන්නේ. කවුද බෞද්ධයෝ? දැන් ඉන්නේ උන් දැක්කම මොකද හිතෙන්නේ? ඉහිලා පෙට්ටියෙන් බුදිය ගන්න එක නේ වලදාන්න. කිසිම ප්‍රාණවත් ගතියක්, කිසිම ජීවමාන ගතියක්, කිසිම ඇක්ටිව් ගතියක්. ඒක යාර දර්ශනේ වැරදිච්ච නිසා. මොකක් වැරදිච්ච නිසාද? දර්ශනේ ගිය විදිය වැරදි. නෑ බලන්න අපි ගියාද මේ වියට්නාම් පාසල බලන්න බුදුමැදන හදපු ලස්සන කියන මම හිතන්නේ ඒගොල්ලෝ ගාට තාම මේ පණිවිඩය හරියට කරන පර්ෆෙක්ට් විදියට කරන්නේ. හරිම අපේ අයක ඩොලර් 500ක් දෙනවා මෙච්චර මොකටද හොඳ නැත්නම් නිකන් වහලා ගහගත්තා මේ කරන්නේ. නව ශ්‍රීලන්ත එහෙම බැරි නිසා මෙහෙම ගහලා තියෙනවා. මේක ස්ට්‍රක්චර් එකක් තියෙනවා. දාසක් අපේ කුටි හදන. ඒක උපාසකම්ම කෙනෙක් කුටියක් හදන්න බාරගත්ත ડોක්ටර් කෙනෙක් කරා. එයා ඊට පස්සේ මගදී කරගෙන යනකොට ඕකේ ටයිල් අල්ලනවා. මොක අනිවාර්යෙන්ම ටයිල් අල්ලන තැන් වල අපි කුටි හදන්නේ. මොනවද මොකද තෝ උඹට ඕන තරම හදාගන්න. මේරා හදන්නේ. මේ උන් කියලා ගොම වැටි ගාන. අර ගොම ඉමෙ ඉඳපල්ලේ. කවර මුකුත් නැත්තම් කිවි පත්නයක්. නෝනේ ලෝකේ අලුත් වෙනවා. ලෝක වෙනස් වෙනවා. බෞද්ධයෝ කියන්නේ එකතර පල් වෙන જાතියක් නෙවෙයි. අලුත් වෙන ලෝකෙට අලුත් වෙනවා. ඒකේ දර්ශනය වෙනස් වෙන්නේ නැහැ. මොකක් වෙන්නේ නැද්ද? දර්ශනය තමයි මේක. ඒක වෙනස් කරන්නේ නැහැ. ඒක ලෝකෙට අනුව ජීවත් වෙනවා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ නෑනේ බෞද්ධ රටවල් වලට එන්න එපා කියලා. ඇයි ඒ? ඒගොල්ලෝ තුල යම් තිතියට ඒක තියෙනවා. නමුත් ඒගොල්ලෝ කැමති නැහැ පල් වෙන જાතියකට එන්න දෙන්න. ඇයි? මේ හොඳට හොඳ ක්ලයිමේට් එකේ මුළු ඇඟම වහගෙන යනවා බෑනේ 1500කට කලින් එහෙම තමයි ගිහිල්ලා තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ නෝ. සමහර අය කියන බලන්න මේ මුස්ලිම් අය නම් නියමයි මොකද ඒගොල්ලෝ මේ කියපු එකම කරා යනවා. අපේ අය තමයි මොකද වෙන්නේ එහෙම නේ. ඒක තමයි බෞද්ධකම. අලුත් විදියට තියෙන්නේ. ඒ අටුවම් හැම සාම්ප්‍රදායිකව තමයි.
ඔගේ තේරෙනවද? බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට ජීවත් වෙන ලේසිම ක්‍රමය තමයි කියලා. සත්‍ය අවබෝධ කරගන්න තියෙන ලේසිම ක්‍රමයක් තමයි කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තරම් අපේ මනස සතුටින් තියෙන. අපේ ආධ්‍යාත්මය පිරිසුදු කරනවා. අපේ මනසේ ප්‍රඥාව නතුන තාප වචන තුනක් මේ ලෝක ධාතුවේ නැහැ. ඒ කතාව තේරුම් ගන්න බැරි නිසා තමයි මොකද බෞද්ධ හැම කෙනෙක්ම දුකටපත් වෙලා ඉන්නේ. කටින් ඇහුවොත් කියන්නේ ඇහත් අනිත්‍යයි, කනත් අනිත්‍යයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා. කන විදෙනකොටම බෝධි පූජාවක් කියනවා. කියන්නේ එහෙමයි. ඒ වුණාට හිතේ කිසිම හයියක් නැහැ. යන්ත්‍ර 10ක් විතර දාගන්නවා. අපි ආවොත් දෙන්නේ ඩොලර් 50යි. අරකට ඩොලර් 500ක් හරි කවන්න දීලා DHL එකේ ගෙනල්ලා දාගන්නවා. එච්චර ගොංජාත් ගොම් මිනිස්සු ඉන්නවා. නැත්තම් හග්ගෙඩි මං හිතන්නේ නවසීලන්තේ ගෙනල්ලා ඇති සමහර අය ගාව ඇති තියාගෙන ධනය හම්බ වෙනවා. එච්චර හිතන අයියක් නැහැ. එච්චර බුදුහාමුදුරුවෝගේ දර්ශනය පිළිබඳව පැහැදිලි කමක් නැහැ. වාක් පිළිබඳවද? බුදුහාමුදුරුවෝ අපිට කියා දෙන කර්ම නියාමයක්, දේවල් ලැබෙන හැටි, දේවල් නැති වෙන හැටි. ඇයි එහෙම වෙන්නේ? ඒක ගැන විශ්වාසයක් නැහැ. තමා කළ පින ගැන තමන්ට විශ්වාසයක් නැති යාතිය. ආර්ය දර්ශනය ගැන විශ්වාසය. අරම මේව කරාට මිනිස්සුන්ට ලැබෙන්නේ නැහැ. දීලා තියනවා නම් තමයි ලැබෙන්නේ. දුන්නොත් තමයි එහෙම නෙවෙයි අපිට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඉතින් අපි දේවල් ලබා ගන්න එක එක විකාර ජීවමාන ජීවම් කරනවා නම් පොරොහර බුද්ධාං ලැබියා. ඒ තරම් මෝඩකමක් තියෙනවා. ඒ තරම් මෝඩ බෞද්ධයෝ ඉන්නවා. අපි කියන්නේ විපස්සනා නෝ මෙහෙම જાතිය ඩයලොග් ඉන්නවා කියලා තේරෙනවා මේ අහන ප්‍රශ්න දැක්කට. කොහොමද විපස්සනාව කරන්නේ? මේ සරල යථාර්ථය තේරුම් ගන්න. මොකද අරව කරන්න ගියාට කරන්න බෑ, තේරුම් ගන්න බෑ. මොකද මේ හදාගත්ත සාම්ප්‍රදායික ට්‍රැඩිෂනල් එක මනසෙන් අයින් වෙලා දැන් බුදුදහම කියන්නේ දෘෂ්ටි වක්‍ර වෙච්ච දෘෂ්ටියට ඍජු කරන්න ගන්න. දිට්ඨිංච අනුපගම්ම දෘෂ්ටිය ඍජු කරගන්න එක තමයි සීලය. මේ ඔය ට්‍රැඩිෂනල් එකට ගිහිල්ලා බුද්ධ වචනේ දෘෂ්ටි වක්‍ර වෙලා නැති. අදහස් වැරදිලා නැති. ඒවා හරියට කඩන්නේ නැතුව. ඒක තමයි මම කියන අභිධර්මය අහන්න. ඒකෙන් තමයි මිනිස්සුන්ගේ ගොඩාක්ම දෘෂ්ටි කඩන්නේ. මේ දැන් මෙතෙන්දී මම ඉන්නේ රටකට එන්නේ ඒක නැවත කිය කටපාඩම් කරලා ඔළුවට දාලා යන්න නෙවෙයි මොකද්ද? තමන්ට මේ ලේසියෙන් මේ විමුක්තිය අවබෝධ කරගන්න විදියක් කියන්නේ. මොකද අර දේවල් අර සාම්ප්‍රදායික දේවල් ඔළුවේ දාගෙන තීදී අපි කියන පරිවිඩය යන්නේ නැහැ. මේ වහපු කෝප් එකකට වතුර දානවා. ඔක්කොම පහට දාන්නේ එළියට යන්නේ. වෙන මතිමතාන්තර වලින් වෙන අදහස් වලින් පිරීලා කොච්චර කිව්වත් ඒව තමයි මනසේ හොල්මන් කරන්නේ. ඒව තමයි මනසේ භාවනා පන්ති කොච්චර ගියත් අරව තමයි හොල්මන් කරන්නේ. හැබැයි ඔක්කොම අත්තර දාලා මනස ක්ලියර් වුණාට පස්සේ ඕවට 100කින් මනස තියාගන්න පුළුවන්. හරි නේද? ඔයගොල්ලෝ ගොඩාක් බය වෙලා තියෙන්නේ මොකටද? සම්ප්‍රදායෙන් බය කරලා තියෙන්නේ. මොකටද බය කරලා තියෙන්නේ? සම්ප්‍රදායෙන් බය කරලා. මනස බය කරලා තියෙන්නේ. කොච්චර බයද කියනවා නම් රුවන්වැලි සෑය කියලා අරකට අදනොත් උපාසකම්ම කෙනෙක් කියනවා අනේ මං ඉරේයි දන්නේ නැහැ නේද? මෑගේ වැදිලා. ඒ තරමක් මේ කර්මය ගැන තේරුමක් එහෙම ඉච්ඡන දුක් වෙන මිනිස්සු මම දැකලා තියෙනවා. එක වෛද්‍යවරයා ගම්පහ. එතුමිය ඇවිල්ලා කිව්වා ආමුදුරනේ මට දරා ගන්න බැරි ශෝකයක්. මොකක්ද ශෝකයක්ද? මම මොකක්ද? මට බලු කුට්ටියක් ඉන්නවා. ඒ බල්ලා ලෙඩ වුණා. මම කාර් එකේ බෙහෙත් ගන්න අරගෙන ගියා. බ්‍රේක් එකක් ගෙවුවා ගිහිල්ලා ඉස්සරහා වැදුනා. අනේ මං කරගත්ත පවක් කියලා මගේ පපුව වාවන්නේ අපේ හාමුදුරුවෝ. ඔකේ නේද? බල්ලට බෙහෙත් ගන්න අරන් ගිහලා ඇක්සිඩන්ට් වෙන යනකොට බ්‍රේක් එක ගහලා බල්ලා ඇවිල්ලා ඉස්සරහා වැදුනා කියලා දැන් මේ දුක් වෙනවා. පව් නැද්ද? එහෙම જાතිය මෙතනත්. ඒ තාම හරියට තේරෙන්නේ හිතට ඔහේ වැටිලා දුක් විඳිනවා. හිතට ඔහේ වැටිලා දුක් විඳිනවා. හරියට තේරුම් ගන්න. ඒවා තියෙනවා අහගන්න ඕන. නැත්නම් පිය කරගන්න. ඒව තමයි ප්‍රශ්න. නැත්නම් එයා කවදාවත් හිතාතා එයාට කියලා දුන්නා මම ඇදලා කරලා හදා ගන්නවා.
ඊළඟ එක දවසකින් එතකොට කොහොම ડોක්ටර් කෙනෙක් වුණාද කියලා මට නම් හිතා ගන්න බැහැ. ඒ කාලේ සයිට් එකක් මාත් තියුණාද දන්නේ නැහැ. ඒ නිසා මේ කවදාවත් තමන්ගේ මනසට මොකක් වුණාවත් කොච්චර වැටෙන තමයි. වැටෙන වෙලාව වැටලා තියෙන දෙන්න එපා. වැටිච්චාවේ බඩක් හල හිත හදාගන්න. කාත් එක්ක හරි කතා කරලා හිත තමන්ගේ මනසට වැටෙන්න දෙන එක තරම්. වැටුණට පස්සේ නොනැගිටින එක තරම් ජීවිතේ තවත් ඇති දෙයක් නෑ. ඒක තමයි තමන්ට කරන ලොකුම විපත. වැටිච්ච මනසක් නැගිටව ගන්න. මොකක් කෙන එකද? වැටිච්ච මනසක් හොඳ හයියට තියාගන්න. එහෙම මොකද මේ බුදුදහම කියන්නේ? බුදුහාමුදුරුවෝ ඉගැන්වීම කියන්නේ වැටෙන මනසයි කියනවම නැගිටිනවා. තමල අඟුලිමාල ගොඩාක් පව කරනවා. ගොඩාක් ඒවා කල්පනා කර කර දුක් කියලා ඉන්නවා. ධර්මය අවබෝධ වුණාත් අර පශ්චාත්තාප වෙනවා. ආ බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කියනවා. පෙර කරපු ඒවා අදාළ නැහැ. ඒකට වෙන්න ඕන දේ වෙයි. තරෝ අමතක කළා සතුටින් ඉන්නවා. සමුපදී ගාථා අවබෝධ. අතීතේට පසුතැවිලි වෙලා වැඩක්. ඒක දැන් වෙලා ඉවරයි. ඒක මොකක් වෙලා ඒක වෙලා ඉවරයි. දැන් මේ ගැන හිතලා හිත වට ගන්න එපා. දැන් ආයි මොකක් වෙන්නද? වෙන ඒව වෙන්න නොවීමද හිත හයියට හිත හතරෙන් තියා. මේ ලෝකේ කවුරුවත් ඔහොම කියලා තියෙනවද? ඒ තමයි බුද්ධ දර්ශනය. ඒක තමයි බුදුන්ගේ ඉගැන්වීම. දැන් අපේ අය මොකද කරන්නේ? තීන දස අකුසල් දේවල් කරනවා. හිත හයියක් නැහැ. කල් ඉවරලා අහන අපාය යන බණ. දැන් ඉතින් එයා දන්නවා මම කොච්චර ගියත් මම යන අපායම. අනරහවුරු අපාය යනවා කියලා. උන්වහන්සේක එක්තරා විශ්වාසයක් පේනවායි කියලා. එහෙම අය මට ඇවිල්ලා කියනවා හවුද ඇත්තටම අපි අපායයිද? යන්නම තමයි ඕන. ඇයි මෙච්චර ලස්සන දුක නිවා ගන්න දර්ශනයක් තේරුම් ගත්තේ නැති. එහෙම දිගට එහෙම හිත හිත පශ්චාත්තාප වෙයි ගියොත් අපායම තමයි යන්නේ. අපාය ලොකුම එකට යන්නේ. ඇයි මෙච්චර වටිනා කියවන් තියෙද්දි මෙච්චර හිත හදාගන්න පුළුවන්කම මේ පෘථිවි තලයේදී තියෙද්දි ඒකට පයින් ගහලා මොකක් වෙනවද? හිත වැටෙන හිත කඩා වැටෙන මහා හිත කඩා වැටෙන්නේ. ඒක හේතුව මොකද්ද? හිත කඩා වැටිච්ච මිනිස්සෙක් හිත දුකටපත් වෙච්ච නෑ මිනිස්සෙක්ට ඒක නැත්තම් නිකන් කෑම නෑ වගේ. එහෙම නැත්නම්. දැන් ගෙවල් වල නිතර රණ්ඩු වෙලා දැන් බඩහලා මිනිස්සේ රණ්ඩු වෙන්නේ නෑ. බින්දු කිව්ව තමුසේ රණ්ඩු වෙන්නේ නෑ මට ආදරේ නෑ. එහෙම. ඒ නාවනේ ඇත්ත කතාව. ඒක වෙච්චාය තමයි නාවනේ. දැන් සමහර අපේ බඩහලා ඒකට රණ්ඩු වෙනකොට එහෙම කියනවා කියලා. එතනගේ බින්ද කියනවලු එහෙම. දැන් රණ්ඩු වෙන්නේ නැත්තේ ආදරේ නැති නිසා. මොකද බොරුවට රණ්ඩු වෙනවා. ඒ කියන්නේ ඇයි? දැන් අර මෙහෙම කුණු කාල පුරුදු වෙලා කුණු ඉඹල කුණු නැත්තම් හරියන්නේ හිත එච්චරට වටලා වටගෙන තියාගන්නමයි ඕන. මොකක් හරි අඩර එකක් තියෙනවා නම් හිත වැටෙන එකක් තියෙනවා ඒක අහලා වට ගන්න. වටගෙන අඩාන ඒක අනුමෝදන් වෙනවා. ඒ කියන්නේ පටිගේ අනුමෝදන් වෙනවා. මොකක් අනුමෝදන් වෙනවද? හිත ගැටිලා දුක් විඳින එක අනුමෝදන් වෙනවා. ඒ කඳුළු වෙනවයි මූණ තෙත් වෙනවයි කියන්නේ සතුටටද? පටිගේට එන්නේ. ඔබට දෙන්නේ පටි. දැන් අර දෙමාපිය කරපු දේවල් කියලා ළමයින්ගෙන් එච්ච වැරදිකෝ මේ ළමයිගේ හිත ගැටෙනවා යාර මොනවද? ගැටුණා මොකද වෙන්නේ? හිත වැටෙනකොට යන දුකට ශෝකයට අඬන්නේ. ශෝකය කියන්නේ දේශය. දෝමනස සාගත පතික සම්පූර්ණ සිත් දෙකෙන් එකක්. ඒ කියන්නේ සම්පූර්ණ හිත දුර්වල. හිත මොකක් කියනවද? ඒක බුදුදහම කියලා මේ මොඩ වෙන්නේ. ඒ නිසා මම නම් කියන්නේ බුදු කෙනෙක් හැමදාම බුදුහාමුදුරුවෝ කියන සුගත hina වෙවි hina වෙච්ච මාර්ගික hina වෙලා ගියා. බුද්ධ ශ්‍රාවකයෝ මොකක් කරනවද? කොච්චර ප්‍රශ්න වුණා තම දොයිතුවකට ගණන් ගන්න. මොකද ගණන් ගන්න නැද්ද? ගණන් ගන්න. අර මම ඉස්සෙල්ලා කිව්ව කතාව. රෝමයේ ගිනි ගන්නේ නීරෝ පණිවිඩය අහගෙන ඉඳලා තියෙනවා. වැඩක් නෑ. දැන් ඒක කඩාගෙන ඉඳලා වැටෙනවනම් දැන් ඔය ගැන හිතලා ඇති වැඩක් නෑ. අර බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ හිටියලු උපාසිකාව බුදුහාමුදුරුවෝගේ පණිවිඩය අරගෙන තේරුම් ගත්තා. දරුවෝ 32ක් හදලා තියෙනවා. කීයද? 32. එක දවසේ මහත්තයා දරුවේ ඝාතනය කරා. හොඳට hina වෙලා දාන බිඳුවා. මත මොනවද ටිකක් ඉරුණාට පස්සේ 16ට කිව්වලු මොකද්ද? මේක මේ අයින අපේ කුඩු වලට අරගෙන මිරිකලා ගන්න කියලා. අපෝ මේ කියන්නේ පෙරේතකම කියලා. මේ අපේ කුමාරිකාව. අලහත් ඕගෙනක් දීපු තුන්ඩුවේ 32යි මිනිහා ඔක්කොම ඇරලා මම දන් දෙන්නේ. මගේ ඇති පෙරේතකම ඒක තරහර පරිස්සම. ඒක පෙරේතකම
බෞද්ධ කියන්නේ හරි ප්‍රායෝගික જાතිය. මාහරි කොයි බෞද්ධකම? දැන් බලන්න බුදුහාමුදුරුවෝ කියන්නේ සියල්ල අත්හරින්නේ. මොකක් කරන්නේ සියල්ල පුළුවන් තරම් පුළුවන් විදිහට අත්හරින්නේ කියන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ කියන ප්‍රැක්ටිකල් ලයිෆ් එකේ අරගෙන මොකද කියන්නේ? සිවුරක් දුන්නම ඒක ඇඳෙන්න බැරි නම් පාපිස්සට පාවිච්චි කරනවා. ඔකට පාවිච්චි කරන්න ඕනද? පාපිස්සට පාවිච්චි කරලා මේව කරන්නේ නැත්නම් වෙන මැටි වලට ගහලා ඉතින් මැටි ගෙවන්න ගන්නවා. ඒක තමයි ප්‍රැක්ටිකල්. ඒක පෙරේතකම පාවිච්චි කරන්න පුළුවන් පාවිච්චි කරනවා. තීරවණ හොඳට තීරවණ මොකක් කරනවද හොඳට රත්තරන් පාවිච්චි කරලා ඒක පාවිච්චි කරනවා විකාරමාත ප්‍රාසාද. ඒක දැන් රත්තරන් පාවිච්චි. ඒ කාලේට අනුව ඒ තැනට අනුව ඒ විදියට කොච්චර නැති වුණත් දුක් වෙන්නේ නැහැ. ඒකෙන් සතුටු වෙනවා. කොච්චර තිබුණත් උඩ යන්නේ නැහැ. ඒකෙන් හිත මධ්‍යස්ථව තියාගන්න. මොකක්ද තියාගන්නවද? මධ්‍යස්ථ. ඒක දැන් බෞද්ධකම. දැන් ගෙනියලා දාන කියන හීටර් නැහැ. AC නැහැ. හොඳ වින්ටර් එක. කිසි අවුලක් නැහැ පන්නේ කියන. කොච්චර හොඳද? ෆ්‍රී මසාජ් එකක් ඇන්නට හම්බ වෙනවා. බලන්න වෙවුලන ෆ්‍රී මසාජ්. ඒක අපි හිතන්නේ. නැත්නම් අයියෝ හිතට යන්නේ නැද්ද කීකේ එළි වෙනකම් මොකක් වෙනවද? දුක් වෙනවා. අපි එහෙම හිතන්නේ. දැන් ගැහෙන්න දාන්න. දැන් ඉතින් හිත වට්ටන්න ඇඟේ නෑ ඔබට ඇයිද? ඉතින් මසාජ් කරන්නේ ඕකනේ. මේ වෙවුලනවා. ආ ඉතින් ෆ්‍රී එකේම තියෙන්නේ ස්වභාව දාම කරන්නේ වෙනවා. අනේ ඒක තමයි එහෙම හිතන්න පුළුවන්. අපි මේ කියන විදිහට හිතන්න පුළුවන් දුන්නොත් හරිම ලේසි. කොහේකවත් කාටවත් කවුරුවත් දුකටපත් කරන්න බෑ. දැන් අපි ජීවිත හොඳට පිරිසුදුවට කරනවා. පිරිසුදුවට ඉන්නවා. ඉන්දියාවේ ගියා. මම ඉන්දියාවේ ගියා කට්ටියක් එක්ක. මම උගන්වපු ඔයත් අරගෙන ගියා කොහොමද කියලා ප්‍රගති වාර්තාව බලන්න. වැසිකිලි නෑ මෙන්න මම වසිකුලි හොයනවා. මම පිස්සුනේ. ඔය තියෙන ගස් ලස්සනට ඵලයක්. ඒක තමයි අපි උගන්වපු බුදුදහම. ඒක වැසිකිලියක් නැහැ කියලා හිතවට ගන්නේ. දැන් ඊටත් වඩා හොඳ ෆ්‍රී එකේ එයා කන්ඩිෂන් එක. මම බැලුවා ඉගෙනීම අසාර්ථකයි. එකපාරක් දෙපාරක් කරලා ගියා වුණ කට්ටිය. ඊට දැන් කන්න නැහැ. උයාගෙනත් නැහැ. ට්‍රැෆික්. වීදියේ තියෙන හඩ. අපි නම් කන්නන්නේ හෙට කරනවා. මම වරෙන් යන්නේ යාළුවෙක්. හොඳට පිගම් වල තියෙන මල සෙවලා වගේ බැඳිලා වටේ. මම බැඳිලා නැහැ. නූල්ස් හොඳට හදන මැස්ස වටේම. මම තුනක් දෙන්න. තුනක්. කොහොමද හොඳට කෑ? මැස්සුන්ට ඕන ටික කෑ මම මට ඕන ටික. ලයිට් එක දාලා දෙනකම් මට ඉන්නකොට කිසිම වඩාවක් නැහැ. අර දෙන්න කියනවා කන්න බෑ හවර බඩේ අමාරුවම නේද. මම ඒ දෙකක් කියනවා. එදා මම දන්න බුදුදහම. එදා මම දන්න බුදුදහම. තියෙන්නේ මොන විදියටද? ඒ කිසිම දෙයකට භෞතිකයකට අපිව වටන්න දෙන්නේ අපි දන්නවා මේක පදාර්ථ වෙන බොරුවක් අපි මේකේ යථාර්ථය හොයන්න. මේකේ පිරිසුදුකම හොයන්නේ නැහැ. නෑ හොඳ පිරිසුදුව තිබුණොත් අපවිත්‍ර වෙන්නේ නැහැ. එදා අපි දන්නේ. කොච්චර ලස්සට ජීවත් වෙනවද? මේ ලෝකේ කිසිම භෞතිකයකට හිත වැටෙන්න දෙන්නේ කිසිම පුද්ගලයෙක් කොච්චර කියුවත් වැටුනොත් අයින් නැගිටව ගන්න. දැන් වැටුනොත් අදිසියනේ අයින් නැගිටව ගන්න. තෝහිද මොකද මම වැටෙන්නේ. ලේසිද නැද්ද? හැබැයි මෙච්චර ලේසියෙන් කිව්වට හඳුන් කිරිපල් වගේ වචන ගෙනල්ලා නෑවුවට අලුත් එක ජීවත් වෙලා මඩ ගාගෙන ජීවත් වෙච්ච යම අයි ගිහලා මඩ ගා ගන්නවා. අර විදියටම ජීවත් වෙනවා. ඒ කුරුද්ද ආත්ම කෝටි ගාන මිනි අලුත් එක ජීවත් වෙලා. මගේ තේරුම් අපිට ඉගන්නක අපිට මේ ලෝකේ ඉගන්නේ කොච්චර ලස්සන ඉගන්නේ. අධික සීතල තිබුණා ඇඟට ඕන දෙයක් වෙන්න පුළුවන් කරන්න දෙයක් නැහැ. හැබැයි හිත වැටෙන්න දෙන්නේ නැහැ. මොකක් වැටෙන්න දෙන්නේ නැද්ද? වැටුණා. කොහොම හරි බුදුහාමුදුරුවෝ කියපු එක මතක් කරලා අයින් නැගිටව ගන්න. ඒකයි. රජමාලිගාවක් හම් වෙනවා. ඉතින් අපෝන් මම දකින්න ඕකට ඇලිලා ඉවර වෙලා අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විනාශකෙ ඉඳන්නේ මට නම් බෑනේ. ඔච්චර ලොකු කුසල් වල නිදාගන්න. අපිට
හොඳට නිදාගෙන හොඳට කාලා යනවා මෙච්චරයි. ඒක හොඳ නැද්ද? අපි මේ ලෝකේ සිද්ධ වෙන විදියක් ගන්නවා. ඒ විදිය තේරුම් ගත්තාම ජීවත් වෙන හරිම ලේසි. ඒ විදිය මම අද කියා දෙන්න හිටියේ. ඔය සමහර ප්‍රශ්න දැක්කම දැන් තේරෙනවා. ඒ විදිය කියා දෙන්න කලින් මෙන්න මේක කියලා දෙන්න. පාදේ ඉඳගෙන මේ හිත ගලන වැඩපිළිවෙල කියලා දෙන්න තමයි මම හිතාගෙන ආවේ මෙතන ඉගෙනකොට. මම මේක දැක්කම තේරුණා මේ අහන ප්‍රශ්න වලින් මොකද්ද? ඊට වඩා මේක කියා දෙන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට තේරෙනවද? මම තේරෙනවද? දැන් මම මේ කියන භාෂාව තේරුම් ගන්න බැරිද? හද්ද ගමේ ගොඩේ භාෂාව. ඕන කෙනෙක්ට තේරෙනවා. අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඒක ප්‍රායෝගික කරගන්න. මොකක් කරගන්නද? ප්‍රායෝගික කරගන්න. ඒක ප්‍රායෝගික කරගන්න පුළුවන් කාටද? ඇගෙන් වයසට ගියත් හිටිය තරුණයට විතරයි. පුරා විද්‍යා කෞතුකාගාර වලට ලේසි වෙන්නේ නැහැ ලියලා තියාගන්න. අපි පොත් කියලා පොත් තමයි. ඒගොල්ලන්ට අර එකම ඕන. අර යා දාපු එකම ඕන. කරන්නත් බෑ. ඒකම මල්ල කරදරයක්. දන්නෝ කරන්න හැදුවට කරන්න බෑ. නමුත් ඒකම ඉල්ලනවා. දැන් ප්‍රශ්න වලට යන්න. ප්‍රශ්න තියෙනවා අහන්න. දැන් මම මේ ගෙනේ වැරදිලා අහන්නේ. ඒක තමයි ගියාට පස්සේ මොනවද කිය මොනට විවේචනය කරන්නේ. වහන්න මේ කියන විදිහට බෑ. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. මට කිසි ප්‍රශ්නයක් නැහැ. බස් එක ගියාම මේ අර කියපු ඒවා නම් ගැලපෙන්නේ නැහැ නේද? ඉතින් වැඩක් නැහැ මට හෙන්නේ නැහැ. මම කියපු එක කලකට එයාම දුක් වෙනවා කාට යවුනේ? එයා ඒකම හිතලා කියනවා. මට එන්නේ. කාටද ප්‍රශ්න තියෙනවා අහන්න. තියෙනවද? කට්ටිය කියන ප්‍රශ්න තියෙනවලු අහන්න බෑ. යකෝ යකෙක්ද? නටන්න ඕනේ ඔක්කොම නටන්න බෑ නෑ. ප්‍රශ්නයක් අහගන්න තමයි. සෝන්න නවත්තන්න කියලා. එතනදී ඒක කරන්න මුලදී මොකක් හරි ශක්තියක් ක්‍රමයකට යන්න ඕනේ දෙන්න. නෑ මහත්මයා කිව්වේ මම තීරයට යනකොට කිය කියන්න බෑ නැහැ කියන්න බෑ කියලා. අන්නේ තීරයක ජීවත් වෙන්න. එතකොට නතර වෙනවා. නෑ නෑ කිව්වේ කතාව හරි. ඊයේ එක්ක මම අහනකොට මේක තියන කියනවා නෑ ඒකට කියන්න බෑ කිව්වේ. අන්න එයා ඒ තේරුම් ගැනීම තුළ ජීවත් වෙන එතකොට ඒක නතර වෙනවා. ඒක මම අහන්නේ නතර වුණාට පස්සේ මොනවා හරි දෙයක් මේ දැන් අපින් හම්බෙනවා කියලා අහන්නේ. ඒක නතර වුණාට පස්සේ කතා කරන්න. නෑ සෝනා කිව්වා එතකොට මේ නෑ ඒක අපි කියන එක කතා ලස්සන කතා. ඒකලා කිව්වා මේ ලෝකෙක අපුල් වෙනවා. නෑ මම ඒ නතර වුණාට පස්සේ ස්වභාවයෙන් මම දේශනයක කරනවා. නිවනේ ඇඩ්‍රස් එක. මොකද්ද? ඒ දැනක දවසක මම මේ යන කලින් කරනවා. හදිසියෙන් හරි සෙට් එක වුණා තර මාරේ හැමිල්ටන් ගල්ලා ආවේ. මේ දේශනාව සම්පූර්ණයෙන් අධිගාමී කියලා කවුරුද විතරක් කියන මොකක්ද ප්‍රශ්නයක් නැති. හරිම හොඳයි. එහෙම තමයි වෙන්න ඕන. ඔබට මෙහෙම හිතනවද? මම හිතන්නේ මට හිතෙනවා නේ. දැන් අනිත් අය යන්න එපා. නෑ මම හිතනවා මේ වගේ නිකන් හරි කොන්ට්‍රෝවර්ෂල් එකක්. හරි. ඒ වචනේ තේරෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ? ඒක හරි නිකන්. සමහර වෙලාවට අනිත් අයට එකග වෙන්න බැරි වගේ සමහර අනිත් අය එපා. ඔබතුමීට එකඟ වෙන්න පුළුවන්. ආනාවයි. අනිත් අය කොහොමද වාහිත කියන්න පුළුවන්? ඒ වගේ දෙයක් මම දැන් හාමුදුරන්ගෙන් අහන්නේ නැහැ. මම තව කෙනෙකුට දැන් හාමුදුරුවෝ කියපු ටික කියන්නේ. මම කියන අනිවාර්යෙන් කියන. කියවෙනවා. කියනවා.
ඔව්. ඒකට අපි සම්ප්‍රදායික වූ මේ භාෂාවෙන් ඉගෙනගත්ත සාමාන්‍ය අපේ ජීවිතවල උපමාසි කිව්වා වගේ නේ ප්‍රතිලාභ තියෙන සම්හාර දේවල් දැහැත් කරන්නේ මේක කොහොමද කියන්නේ හිතලා කරන්නේ උපමාසි ඒක සම්පූර්ණ දේවල් අපේ බෞද්ධ මේ අපේ තියෙන බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ජීවත් වෙන එහෙම හිතන්න එපා. පිළිගන්න කැමති නැතුව කියාගෙන යන්න. දැන් මමත් දන්නවා පිළිගන්න කැමති නැහැ කියාගෙන යන්න. පිළිගන්න කෙනෙක් අපිට බෑ අනිත් අය හිත කියවන්නේ. පිළිගන්න කෙනෙක් පිළිගන්නේ. පිළිගන්නේ නැති කෙනෙක් එක ඒගොල්ලෝගේ වැඩ. කියා දෙන එක අපේ වැඩ. අපි මම හිතන්නේ මම කියන පිළිගන්න ඕනේ කියලා හිතන් කියන්නේ. ඔබවහන්සේ සතුටින් ජීවත් වෙන්න කියන්නේ අපි විහිව හැටියට සතුට වෙන පුළුවන් දේවල් අපි මනසවාගෙන සහ ජීවත් වෙන පරිසරයේ ඔව් අපි සතුට වෙන්න මනසින් මවාගෙන තමයි. ඒ ඒකට ගිහි පැවිදි ભેදයක් නැහැ. උසස් පහත් ભેදයක් නැහැ. මම ඒක තමයි කිව්වේ භෞතික ලෝකේ යථාර්ථය හොයන්න බෑ කියලා. සාමාන්‍ය මේ ලෝකයේ දෙයකට යමක් සතුට වෙනොත් ඒක මනසින් ලැබිච්ච දෙයකට තමයි. මනසින් මයික් එහා දෙයකට සතුටක් තියෙනවා. ඒකට කියනවා ස්පිරිචුවල් අත් එක. ආධ්‍යාත්මික සතුට. මොකද ආධ්‍යාත්මික. මේ සාමාන්‍ය ලෝකේ ඊද පැවිදිද පාදද මදද ඒව කියලා එකක් නෑ. ඒ හැම කෙනෙක්ම මනසෙම වෙන දෙයකට තමයි සතුට වෙන්නේ. දැන් මම කිව්වේ දුක් වෙලාට නැහැ. එහෙනම් වෙන දෙයකට සතුට වෙන්න. හැබැයි ඒක යථාර්ථය හරියට. ඒක ඇත්තද මේක හොයාගෙන යන්න වැඩක් නැහැ නේද? ඒක මායාවක්. ඒක බොරුවක්. ඒකයි බුදුහාමුදුරුවෝ කියලා. මම ඊළඟ ප්‍රශ්නේ ඒක තමයි. ඔව්. සමාජ ජීවත් වෙනකොට මිනිසුන්ට තියෙන සම්මත කියලා. ඔව්. ඒ සම්මත වලින් එහා ඔබට කියලා සතුට වෙන කෙනෙක් නෑනේ ඉතින් දැන් මේ අපි කියන පාත් දේශනේ මන අද ඔබතුමේ සම්පූර්ණ මේක අර ඉස්සර තේරුම් ගත්ත විදිහට ඒ භෞතික ලෝකෙට දාලා තේරුම් ගන්නවා. අපි මේ කියන්නේ මොකද්ද? නෑ. දැන් තේරෙනවා ඔය අහන්නේ. නෑ චුට්ටක් කියනවා තේරෙනවා නම් ඔය ප්‍රශ්නේ අහන්නේ නෑ. ඔය දැන් මේ කියපු එක සම්පූර්ණ විග්‍රහ කරලා තියෙන කොහෙටද? භෞතික. දැන් ඔබගේ හිත මේ අනිත් අයට පේනවද? ඉතින් මං කියන්නේ හිතින් මේ විදිහට ජීවත් වෙන්න. ලෝකෙ මං කියව කොහොමද? තමන්ට හොඳ යථාර්ථයේ තේරුණත් ඒගොල්ලෝ බෝධි පූජා දෙතෙන් යන්නේ. මල් කඩනවා මල් කිව්ව තේරුණේ. මොන්ටිසෝරි ගියාද? මොන්ටිසෝරියේ ඉඳලා ඒ ලෙවල් දක්වා කැම්පස් දක්වා උගන්වන මේ ලෝකේ ජීවත් වෙන අන්න මේ විදිහට මේක ජීවත් වෙන්න. ඒ විදිහටම මනසේ ජීවත් වෙන්න කියලා තියෙන අවුල තමයි මේ ලියන්නේ. ඔය මේ පදාර්ථ ලෝකේ අපි ජීවත් වෙන්න ඉගෙන ගන්න කොහේ ඉඳලාද? මොන්ටිසෝරියේ ඉඳලා උගන්වනවා විශ්වවිද්‍යාලයක හරි PhD කරනවා හරි ඈතට උගන්වනවා. ඒ විදිහටම ජීවත් වෙන්න. හැබැයි ඒ විදිහට ජීවත් වෙන්න උගන්වපු එක මුළු මනසටම වෙලා ගත්ත නිසා ඒ වෙලා ගැනීම මේ දේශනාවල වෙලා ගැනීම අයින් කරලා ඒ ලෝකෙ තත්ත්වෙට යනවා. හරි? නැත්නම් මම මොන්ටිසෝරි ඉඳලා උගන්වන්නම්. දැන් ඕනෝනේ මොකද්ද උනේ ජීවිතේ පහසුව සඳහා උගන්නපු ඔක්කොම මනසේ කඩා වැටීම බවට පත් වෙනවා. මනසේ දුර්වල වීම බවට පත් වෙනවා. මේ අපිට කාලය පිළිබඳව කියන්නේ ජීවිතේ පහසු කරගන්න. මොකක් කරගන්නද? ජීවිතේ පහසු කරගන්න. අකුරු කියවන්නේ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන්න පහසු කරගන්න. අපේ මේ ලොකුකම හදාගන්න දුක් විඳින්න දැන් ඒ ඔක්කොම මොකක් වෙලාද? ජීවිතේ පහසු වෙන්න උගන්නපු දේවල් ජීවිතේ විතරක් නේ තමයි මුළු ආත්මය කඩා වැටෙනවා. ආත්මෙම දුර්වල වෙනවා. ආත්මෙම විනාශ වෙනවා. නේ? එතන බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙලා කියන්නේ මොකද්ද? සම්මුති ලෝකේ තියෙන විදිහට ඒක ජීවත් වෙන්න. නමුත් ඒ සම්මුති ලෝකෙට ඔබේ මනස වටන්න, මනසේ ලොකු පහක්කම් හදාන්න ඉඩ තියන්න එපා. දැන් මේ ලෝකේ රැකියාව තියෙනවා. මොනවද තියෙනවද? ගුරු වෘත්තිය, හෙද වෘත්තිය, වෛද්‍ය වෘත්තිය, මේ එතනින් ගියාට පස්සේ කම්කරු රැකියාව, ඊළාට ක්ලීනින්, එතනින් ගියාට පස්සේ මේ වැසිකිලි කැසිකිලි හොදන ඒවා රැකියාව. රජ ඒ කියන්නේ එතකොට ජනාධිපති ආගම ඒවත් රැකියාව. ලෝකේ රැකියාව තියෙනවා. දැන් ලෝකයේ ඔකට ලෝකයා විසින් ඔකට හදලා තියෙන එකිනෙක තත්ත්ව. ජනාධිපති ඉහළම. අගමැති ඊළඟට. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ප්‍රධාන දෙයක් කවුද? මහාධිකරණ මිනිසුන්. නේ? අග්‍රවිනිශ්චය ඊළඟට. ඊළඟට ඇමති. ඇමතිවරු සෙට් එක ඊළඟට. නගරාධිපතිවරු ඊළඟට. වෛද්‍යවරු, ගුරුවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ආකිටෙක්චර්ස් ඔය ආදි වශයෙන් කැටගරි කරලා තියෙනවා. මොකක් කළා තියෙනවද? කැටගරි. දැන් එතකොට
ඒක තමයි ඒගොල්ලන්ට විවිධ දේවල් ආරෝපණය කරලා තියෙනවා. කවුද සමාජ සම්මතය. කවුද ඒක ආරෝපණය කරේ? සමාජය. දැන් මේ අනාදිමත් කාලේ මේක දැන් කුල ભેදය කියලා ඒ කාලේ තිබුණේවා. අද තියෙන රැකියාව වලින් තමයි ලංකාවේ අයටම තියෙන්නේ. දැන් මේ සුදු අයට ටිකක් අඩුයි. ඒගොල්ලන්ටත් තියෙනවා. නමුත් ලංකාවේ දැන් කුල ભેදේ තියෙන රැකියාව වලින්. මොකක් වලින්ද තියෙන්නේ? රැකියාව වලට ඒක පරිවර්තනය වෙනවා තියෙන්නේ. ඒ මානසික වල. හොඳ ડોක්ටර් හොඳයි. ડોක්ටර් දුවෙක් තමයි හොයන්නේ. කම්කරු ගාමන් යන කෙල්ලෙක් හරියන්නේ අපේ දුකාට. ඒ තාත්තා දෙක මොන දෙකක්ද? එහෙම නෙවෙයි. නර්ස් දියණියට වෛද්‍ය පුතෙක් හොයයි. නර්ස් දියණියට හොයන්නේ නැහැනේ නගර සභාව වැඩ කරන එක. ඇයි මිනිස්සු මේ ලෝකේ ජීවිතේ පහසු වෙන්නේ ඔය හදාලා තියෙන රජතුමා රට පාලනය කරන එක පහසු. අගමැතිතුමා ඊළඟ වැඩ ටික කරනවා. ඇමතිවරු ඊළඟ වැඩ ටික කරනවා. ගුරුවරයා යාගේ දේ කරනවා. ඒවා දාගත්තේ අපිට මේ ජීවන වෘත්තිය පහසු වෙනවා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ඒව නිසා මිනිස්සු දුක් විඳිනවා. ඒව නිසා මිනිස්සු ඒකෙන් ගලව ගන්න තමයි අපි මේ ආවේ මේ. අපි කියන්නේ ඔය ඔක්කොම එක සමානයි. ඔය එක ඔය සම්මතයට එක තත්ත්ව උනාට ඔය ඔක්කොම මොකද්ද? එක සමානයි. ගණිකා වෘත්තිය කරන වීදියේ ඉන්න ගණිකාව රටේ ජනාධිපතිතුමා මට නම් දෙන්නේ නෙමෙයි. දෙන්නම රැකියා දෙකක් වෙන දෙන්නේ විතරයි. ඔයලට ආපෝ අරගෙන නොදොකි ජනාධිපති අසුරු කරන ගේ වගේද? කොච්චර දෙයක් ඒ වගේ කෙනෙක් අසුරු කරන්නේ. කවුද තත්ත්ව දෙක නිර්මාණය කරේ? සමාජ සම්මතය. කවුද ඒක නිර්මාණය කරේ? සමාජයේ ගණිකාවට ඒ වගේ තත්ත්වයක් දැම්මා. කසලසෝ කස් කරන කෙනාට ඒ වගේ තත්ත්වයක් දැම්මා. ජනාධිපති උඩින් තිබ්බා. දැන් ඒක අපේ හිතට ගිහිල්ලා. දැන් හිතේම හොයන දුක් විඳිනවද නැද්ද? දුක් විඳිනවද නැද්ද? එච්චරයි. ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නයක්. ජීවිතේ පහසු වුණාද අපහසු වුණාද? දැන් ඒ කැටගරි ඒ තත්ත්වය හැදුවේ මොකද්ද? මනුස්සයාට පහසුවෙන් මේ පෘථිවිතලේ ජීවත් වෙන්න. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? මනුස්සයාට ඒව හොයන්න ගිහිල්ලා ඒ සමානාත්මතාවයේ මනසේ හමුවෙන වෙලා ගිහිල්ලා ගොඩක් අපහසු වෙලා. ඉතින් පල්ලෙහා ඉන්න එක හදන හැමදාම උඩට යනවා. එහෙනම් කරදරයක්. ඒ උත් විතරවා මම අඩු ලෙවල් එක යා උඩ ලෙවල් එකේ. නේ? හැමදාම ප්‍රොමෝෂන්. යකෝ ඉන්න තැනයි දෙකයි අතර වෙනසක් නැහැ කියලා දැකපන්. ඒතකොට මානසික කිසිම පීඩනයක් නැහැ. හැබැයි දැන් සමහරයි තමයි. දැන් ඒ වුණාට ලෝකයක පිළිගන්නේ එහෙම නෙවෙයි. දැන් ඒක හදා තත්ත්ව හදා ඒකට ජනාධිපති වෙනකොට ඔළුව පහත් කරනවා. හැබැයි මේ ඇතුලේ ලෙවල් එක ඩෝට් කියා. අතුල ගණන් ගන්න නැහැ. ගණන් ගන්න නැතුව ඊට පස්සේ කිසි වැඩක් කරගන්න බැහැ. ඒකට ගණන් ගන්නවා වගේ ඉන්නේ. හම්දරම බෑ. මම කෙනෙක්ගේ ජීවිත වල ලේසිද නැද්ද? වතුරා වගේ. ඕන වාදනයකට දාන්න ඕන හැඩයක් ගන්නවා. මට නම් තියෙන්නේ වගේ ලයිෆ් එකක්. ඒ අදාළ වෘත්තියට ලෝකීකරණ කරුත්‍යක් තියෙනවා. අපි ඒක ගරු කරනවා. හැබැයි යාට කරුත් කරාට මගේ හිතේ මේක ගණිකාවත් එකයි. ජනාධිපතිත් එකයි. දෙන්නටම එක අදහසක්. ඒක තමයි අපේ බුදුන් වහන්සේ අපිට උගන්වලා තියෙන එහෙම හිතන්න. අද අපි එහෙම හිතුවට අපි ලෝකේ ජීවත් වෙන්නේ ලෝකයට අනුව. කාට අනුවද? ඒ ඩ්‍රාමා එකට රඟපාන්න අපි දන්නවා. දැන් මේ ලෝකෙ මිනිස්සු දෙගොල්ලෝ ඉන්නවා. කවුද? ජීවිතේ දැනගෙන රඟපාන අය රඟපෑම ජීවිතය කියලා හිතන අය. මොකද කිව්වේ? මේ ලෝකේ මනුස්ස වර්ග දෙකක් බිහි වෙනවා. මේ අපේ දේශනාවේ පස්සේ. මොකද? දැනගෙන රඟපාන කෙනා මොකද? රඟපෑම ජීවිතය කියලා හිතන කෙනා. රඟපෑම ජීවිතය කරගත්ත කෙනාට මොකද වෙන්නේ? අර පෙන්ෂන් ගිය ආමිකාරය වගේ තමයි. පෙන්ෂන් වල ආමිකාරය කොහොමද දන්නවද? දැන් අර අවුරුදු 25 30ක් හමුදාවේ ඉඳලා ඔක්කොම පිළිවෙලකට කළා, පිළිවෙලකට කාලා, පිළිවෙලකට හොදලා දැන් ගෑණි මොකක් වෙන්න ඕනේ? කුස්සියේ පිළිවෙලකට ඉන්න ඕන. නැත්තම් අවුලක්. ඔය මම දැන් හමුදාවට මාතෘ උදාන්න ඇති. ඔක්කොම රෙදි ගාලා පිළිවෙලකට තියන්න ඕනේ. ඉතින් දැන් මොකද වෙන්නේ? ගෑණිත් එපාලා හමුදාට ට්‍රේනින් එක දීලා ගේන්න ඕනේ. ඒක හමුදාව මේක කියතේ. නමුත් ජීවිතයේ දේවල් වලට ගොඩාක් කල් පුරුදු වුණාට පස්සේ යාට මොකක් වෙනවද? ඒකම යා බලාපොරොත්තු. ඒක යා දන්නේ ඒක හමුදාවේ නම් තියෙන රංගනය කියලා. ඒක ඔය තියෙන රංගනයද? හමුදාවේ තමයි. මිනිස්සු මෙන්න මෙහෙම දෙයක් වෙනවා. දැනගෙන රඟපෑවොත් අතුරුදහන් වෙනවා. නොදැන රඟපෑවොත් හැමදාම රඟපාන්න වෙනවා. මොකද කිව්වේ? දැනගෙන රඟපෑවොත් අතුරුදහන් වෙනවා. විශ්වයේ අතුරුදහන් වෙනවා.
මේගොල්ලෝ. දැනගෙන රඟපාන සියල්ලෝම අතුරු දහන් කරනවා. නොදැන රඟපාන සියල්ලෝම හැමදාම රඟපාන සුදුසුකම් හදාගන්න. ඒ මොකද කිව්වේ? ඒක තමයි නොදැන රඟපාන කියන්නේ ඒක තමයි හැමදාම සසල. එයා නොදැන රඟපාන. දැනගෙන රඟපාගත්තොත් ටික කාලයක් යනකොට එයා විශ්වයේ අන්තරස්ථාන කරනවා. මූ තියන්න වටින්නේ නැහැ. මූ තිබුවොත් අනිත් ඒවා අයින් වෙනවා විතරයි. දැන් ඔබ මාහන්නේ දැනගෙන රඟපාන ඕනේ. නොදැන රඟපාන. බොරු කියන්නේ එපා. බොරු කියන අයත් යවනවා. බොරු කියන අය තව නඩපාපන්ත බොරු කියන. දැන් ඔය සමහර රඟපෑම් තියෙනවා. නාට්‍ය. හරිද? ඒ නාට්‍ය වල තියෙන්නේ මෙහෙමයි. දැන් ඔය සිංහ බාව වගේ නාට්‍යයක් ඔය සෑහෙන පරණයි නේ. දැන් ඒක නිසා ඒක හැමතැනම රඟපානවා. දැන් සිංහ බා සිංහ සේවලි ඔය විදිහට කෑ ගහලා වැඩලා ඒක නාට්‍යයක්. දැන් ගෙදර ඇවිල්ලා සිංහ බාව. අවුලක්ද නැද්ද? අවුල. දැන් අමතක වෙලා ඒක වේදිකාව විතරක් කරන්න ඕන දෙයක්. ඒලා ගෙදරත් එයා වේදිකාවක් කරේ. අන්න ඒකමයි මොලකටත් වෙලා තියෙන්නේ. මොකක්ද? මොකද ඒක ගැඹුරු කතාවක්. මම කියන්නේ ගැඹුරු කතාවක්. ඔය ගැඹුරු කතාව. අපිට පුංචි කාලේ ඉඳන්ම රඟපාන අපි දන්නේ නැහැ. අපි මේ ලෝක තලයට එන ගොඩාක් නිදහසේ ජීවත් වුණා. මාන්නේ වයසක ආයතක සතුටින් ඉන්නේ පුංචි ළමයි. ලැජ්ජයිනේ වයසක කවට. එහෙනම් වයසට ගියේ එකේ කිසි අර්ථයක් තියෙනවද? එක්ස්පීරියන්ස් වල කිසි වැඩක් තියෙනවද? බුදුහාමුදුරුවෝ වැඩිහිටි භාවයට පත් වීම පෙන්වන්නේ මාළුන්ගේ පුත්‍ර දේශරේ හද්ද අපිරිසුදු තැනක් වශයෙන්. මොන තැනක් වශයෙන්ද? හද්ද අපිරිසුදු තැන. ඒ කියන්නේ මනස ගොඩාක් අපවිත්‍ර වෙලා වයසට යනවා. අලුත පුංචි ළමෙක් තමයි දේව දූතෙක්. පුංචි ළමෙක් කියන්නේ මොකද්ද? දේව දූතෙක්ට උපමා කරන්නේ. එයා ඇවිල්ලා දේවියන්ගේ පණිවිඩයකට අපේ. දැන් මෙතන අම්මලා ඉන්නේ. තාත්තලා ඉන්නකොට දරුවෝ දැකලා තියෙනවා. ඒගොල්ලෝ try කරේ දරුවන්ගෙන් ඉගෙන ගන්න දරුවන්ට උගන්වන්න. දෙකම කරාම මෙහෙ එන්නේ නැද නිවන් දැකලා. මොකද නිවන් දැක්කේ ලේසියෙන් පණිවිඩය තියෙන දරුවෝ ගහ. නිසා තමයි දේව දූතෙක් උපමා කරලා කියන්නේ. අහන්නේ යම රජුරු අහනවලු ඔබ දේව දූතයෝ දැක්කේ නැද්ද? දන්නේ නැහැ සාමි. I don't know. පුංචි ළමේ දැක්ක සාමි. හිතුවේ නැද්ද ඒ වගේ කාලයක් ඒ විදියට හිටියා කියලා ඒ විදියට ජීවිතේ ඉන්න ඕන කියලා. එහෙම හිතන්න වෙලාවක් තිබුණා අය බිසි සාමි. මට එහෙම වෙලාවක්. එහෙම දැන් කියන්නේ මට ඒකට වෙලාවක් තිබුණේ බිසි. එහෙනම් ඔබගේ බිසි එක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මගේ අම්මගේ තාත්තගේ ප්‍රශ්නේකුත් එතෝගේ ප්‍රශ්නයක්. තෝම ලෝදිය බීපන් කියලා දානවා. මගේ තේරෙන්නේ. ඒක මගේ තාත්තා මේක අහලා හිටියේ මේක ගන්න බිසි කියලා ඇවිල්ලානේ. දැන් සමහර අය මේකට ඇවිල්ලා කියනවා. හවස අපි බිසි. හොඳයි. ඒ තවතරකදී කියන්න පුළුවන් බිසි. මේ ඕන වැඩකට ගියම මොකද බිසි. ශ්‍රම දාන්න බිසි. හරි ඒ පුරුද්ද යනවා තාම ඉස්සරහට යන බය වෙන්න එපා. යම රජුගේ ගාවල. ඈ බිසි රෝහල. දෙවන ඊළඟ බිසි කියන්නේ නෙමෙයි. පුංචි ළමයි කොච්චර සතුටින් ඉන්නවා. දැන් රණ්ඩු වෙනවා ඊළඟ මොහොතේ යාළු වෙනවා. දැන් හොඳට ගහ ගන්න බැන ගන්නවා ඊළඟ මොහොතේ ඉන්න කන්ටත් දාගෙන. දැකලා නැද්ද? තමසල දැන් රණ්ඩු මාස ගානක් යනකම් ඔරෝ ඉන්නවා. බලන්න පොඩි කාට තියෙන ඒ හැකියාව තියෙනවා. පොඩ්ඩක් රණ්ඩු වෙනවා. ඊට පස්සේ මාස ගානක් එන්නේ භාවනා කරනවා.
ගිය පාර මගේ මෙට්ටේ වාඩි වෙලා තමාර පොඩි එකෙක් දිනුන විතර නැද්ද? ඒක තමයි පුංචි ළමයින්ට පිස්සු හැදෙන්නේ. අම පිස්සු හැදෙන්නේ අවුරුදු 7 පෑන්නට පස්සේ. ඊට කලින් පිස්සු හැදිච්ච ළමයි දැක්කද? හත පැන්න කියන්නේ ඉතින් ඔයලගේ ලෝකෙට වෙලා ආරම්භ කරා. මම මේ දන්නේ මගේ යාළුවෙක්. තමයි අවුල් ළමයි දෙක මාස 4යි. දෙකේ අදාළු පොය පාඩම් කරනවා. අවුරුදු 2යි මාස 4යි. වගේ බූරෝ